නිදාගෙන නැගිටලා හීනෙන් හිතලා කියන දේවල් නෙවෙයි. මේවා මේ වසර ගණනාවක් පරීක්ෂණ කරලා මේ මොඩල් හදන්නේ. හසේ තමයි ජීවය රැඳිලා තියෙන්නේ කියන තුල ඉඳලා තමයි එතනින් එහාට සියලුම කටයුතු කාබනික ගොවිතැනේදී සිදුවන්නේ. සම්පූර්ණයෙන්ම කෘත්‍රිම රසායනික පොහොර නවත්තපු රටක් මේ වෙනකොට නැහැ. රටක අවම වශයෙන් අවුරුදු 5ක ට්‍රාන්සිෂන් එකක් තියෙන්න ඕන කාබනික ගොවිතැනට පරිවර්තනය වෙන්න. මැජික් පරිෂ්ඨ වගේනේ ප්‍රචාරය කරන්නේ. ඒතර ගොවියෙක් නොමග යන්න පුළුවන්. ගොවි මහත්තයාත් හිතනවා මේක ගහපුවම හරිනේ. කොම්පෝස්ට් වලට කිසිම හැකියාවක් නැහැ. ශාකයේ වර්ධනයේ එක එක අවදිවලදී ඉල්ලන අවශ්‍යතාවය අනුව නිදහස් කරන්න පෝෂක. තාක්ෂණය කියන එක තහනම් කිරීම නෙවෙයි අවභාවිතයයි වළක්වන්න ඕන. දැන් යන්න ඕනේ කාබනික ගොවිතැනට නෙමෙයි. අපි යන්න ඕනේ තිරසර ගොවිතැනට. ජනාධිපතිතුමාගේ සංකල්පය ඉතාම හොඳ. හරිත කෘෂි කර්මාන්තයක් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි අමතක කරන්න හොඳ නැහැ. කාට හරි වැරදිලා හරිත කියන එක කපලා කාබනික දාගෙන තමයි මේ ඔක්කොම ජංජාලේ වුනේ. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් කාලාත්‍රේ කතාබහ තුළින් අපි ඔබව මුණ ගැහෙනට ආව සතියක විරාමයකුත් අරගෙන. මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍යම සාධක කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා ජලය, හිරුවෙලිය, ආහාර මේ වගේ දේවල් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අපිට වගේම තමයි සතා සීපාවට, ශාකවලට මේ දේවල් වලටත් Tamanගේ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍යම සාධක තියෙනවා. මේ සාධක නැතුව සතා සීපාව, ගහකොළ නැත්තම් පරිසරය පවා පවතින්නේ නැහැ. සමහර වෙලාවට අපි දකිනවා අත්‍යවශ්‍ය සාධක හිඟවීම නිසා සමහර භවභෝග සමහර සතා සීපාව හැදෙනවා. හැබැයි අඩුපාඩු සහිතව. මේ කතාව අපිට විතරක් නෙමෙයි. ශාකවලට අපේ භවභෝග නැත්තම් ගොවිතැනටත් පොදුයි. ගොවිතැනටත් නිසි ඵලදාවක් ලබා ගන්න නම් අවශ්‍ය සාධක කීපයක් තියෙනවා. ඒ අතරින් එක් සාධකයක් තමයි පොහොර කියලා කියන්නේ. පොහොර ගැන කතා කරද්දී මේ කාලවකවානුවේ අපේ රටේ පොහොරත් එක්ක නිර්මාණය වුණු ගැටලු කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා අපි මේ කතා කරන මොහොතේදීත් රට පුරාම ඉන්න ගොවි මහත්වරු විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර රජයට එරෙහිව විරෝධතා ආදිය දියත් කරලා තියෙනවා පොහොර ගැටලුවත් එක්ක. ඒත් එක්කම මෙච්චර කාලයක් අපි භාවිතා කරපු පොහොර වෙනුවට විකල්පයක් ඉදිරියට ලැබෙනවා කියලා ආරංචියකුත් තියෙනවා. පොහොර නිසා ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා වගේම අපේ රට කෘෂිකාර්මික රටක් නිසා අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නිසා අපිට කෘෂිකර්මය බොහොම වැදගත්. ඒ නිසා කෘෂිකර්මයට සබැඳි පොහොර නැත්නම් ගොවිතැන එක්ක පොහොර කියන ගැටලුව ගැන අපි අද කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් ඔබත් එක්ක කතා කරන්න සූදානම්. අපි දන්නවා ගොවිතැන සහ පොහොර සම්බන්ධව මේ තියෙන අර්බුදයත් එක්ක විවිධ තැන්වල විවිධාකාර සාකච්ඡා පැවැත්වෙනවා. නමුත් මේ ගැටලුවට සබුද්ධික ප්‍රතිචාරයක් තාමත් ලැබුණද කියන ප්‍රශ්නය ඔබට තියෙනවා ඇති. ඒ නිසා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හොඳයිද? කාබනික පොහොර භාවිතා කරලා වර්මර්ධනය කෘෂි භෝගවල අදාළ අස්වැන්න ලබා ගන්න පුළුවන්ද? කෘමීන් මර්ධනය කරන්න පුළුවන්ද? මේ ගෙන්නන්න යන පොහොර අපේ පසට යෝග්‍යද? මේ වගේ ඔබේ හිතේ තියෙන ගැටලු වලට අද අපි උත්තර හොයමු කාලාත්‍රේ කතාබහ තුලින්. අද කාලාත්‍රේ කතාබහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව ගොවිතැන සහ පොහොර. මේ ගැන කතා කරන්න අපි අද ආරාධනා කරපු විද්වත් මණ්ඩලය මම ඔබට මුලින්ම හඳුන්වලා දෙන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වර්ෂි දන්දනිය මහත්මිය. ඒත් එක්කම රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනකා ප්‍රනාන්දු මහත්මිය. දෙදෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. මේ කාබනික පොහොර සහ රසායනික පොහොර අතර වෙනස මොකක්ද? අපිට පැහැදිලි කරලා දෙන්න. මම බොහොම කෙටියෙන් මේ පැහැදිලි කිරීම කරොත් රසායනික පොහොර මම පොඩි නිවැරදි කිරීමක් කරන්න. හැමදේම රසායනිකයිනේ. කාබනික වුණත් ඒක රසායනිකයි. ඔතන අපි නිවැරදි වචන භාවිතයේ වැදගත් නිසා මම කියන්නම් අපි මේකට කියමු කෘත්‍රිම රසායනික පොහොර කියලා. කෘත්‍රිම රසායනික පොහොර අපි හැමෝම දන්න යූරියා, මියුරේට් ඔෆ් පොටෑසියම් නැත්නම් MOP, TSP
ඒ කියන්නේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන මේ ව්‍යවහාරයේ MOP TSP කියන මේවා කෘත්‍රිම රසායනික පොහොර කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඒවා සමහර වෙලාවට යූරියා නම් ඇමෝනියම් සහ කාබන් ඩයොක්සයිඩ් කියන එම අණු එකට ප්‍රතික්‍රියා කිරීම තුළින් තමයි යූරියා නිෂ්පාදනය කරන්නේ. ඒතර අර TSP එහෙම නැත්නම් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා කියන්නේ ස්වභාවික khනිජ වලින් ලබාගෙන ඒ khනිජ පිරිපහදු කිරීමකට ලක් කරලා රසායනික ප්‍රතික්‍රියා තුළින් නිෂ්පාදනය කරන පොහොර. ඒකයි අපිට කෘත්‍රිම රසායනික පොහොර කියලා කියන්නේ. කාබනික පොහොර කියලා කියන කාණ්ඩය දැන් අතීතයේ අපි කාබනික පොහොර කියලා මේ කාබනික වගාවන් සඳහා යොදපු ඔක්කොම පොහොර ඒ යටතේ කතා කරා. ඇත්තටම මේ කාබනික පොහොර කියන කාණ්ඩයට අයිති වෙන්නේ හරිනම් දැන් තියෙන නිර්වචනයේ හැටියට ශාකමය හෝ සත්ත්වමය සම්භවයක් සහිත දේවල් වලින් නිෂ්පාදනය කරපු ස්වභාවික වර්ගයේ පොහොර තමයි කාබනික පොහොර කියලා කියන්නේ. නමුත් මම හිතන්නේ මෑත කාලිනේ වැරදි වචන භාවිතයක් ගැන අපි හරියට කතා වුණානේ මේ කාබනික KCl එකක් කියලා. ඒ කාබනික KCl කියන්නේ ඇත්තට මේක කාබනික KCl නෙමෙයි. සමහරු මේක කාබනික පොහොර යටතේ වර්ග කරනවා. ඒ අර 1940 ගණන් වල එහෙම තිබ්බ වර්ගීකරණයට අනුව. නමුත් දැන් අපි ඒව හඳුන්වනවා ස්වභාවික khනිජමය පොහොර කියලා. ඒ කියන්නේ මං කියවනේ අර මියුරේට් ඔෆ් පොටෑෂ් වගේව හදන්න අපි භාවිතා කරනවා සිල්වයිට් වගේ khනිජ. ඔය සිල්වයිට් තියෙන සිල්විනයිට් කියන පාෂාණය. ඒතර ඒ පාෂාණය අරගෙන අපි ඔක කුඩු කරලා කෙලින්ම ගත්තොත් ඒක ස්වභාවික පොහොරක්. ඒක කාබනික වගාව සඳහා යොදාන්නට පුළුවන්. යොදාන්නට ගොඩක් අර කාබනික සහතිකකරණය යටතේ ගොඩක් තැන්වල අනුමත වෙච්ච පොහොරක්. ඒතර ඒක ස්වභාවික පොහොරක්. ඒකත් කාබනික පොහොරක් ලෙස සමහරු කියනවා. නමුත් ඒක ඇත්තෙන්ම ස්වභාවික khනිජමය පොහොරක්. ඊට අමතරව තව එක කාණ්ඩයක් තියෙනවා. ඒ තමයි ජෛව පොහොර. ගොඩක් අය අහලා තියෙනවනේ මේ ෆොස්ෆේට් දිය කරන බැක්ටීරියා ඊට පස්සේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වගේ මේවා ආශ්‍රයෙන් හදන ජෛව පොහොරක් තියෙනවා. ඒක වෙනම පොහොර කාණ්ඩයක්. මං හිතන්නේ මං ඔයාලට දැන් කාණ්ඩ දෙකක් මගෙන් ඇහුවේ. මං කාණ්ඩ 4ක් ගැන කතා කරා. මේ 4ෙන් අර ජෛව පොහොර, ස්වභාවික khනිජ පොහොර සහ කාබනික පොහොර කියන මේ කාණ්ඩ තුනම සමහරු එකට දාලා කාබනික පොහොර කියලා හඳුන්වනවා. අපි මේ දැන් රටට ගේන ඒවා රටේ භාවිතා කරන ඒවා මේ ඔක්කොම අපි මේ කාණ්ඩ තුනක තියෙන ඒවා එක කාණ්ඩයක දාලා කතා කරනවා. හොඳම උදාහරණ අපේ එප්පාවල රොක් ෆොස්ෆේට් එක තියෙනනේ. එප්පාවල රොක් ෆොස්ෆේට් කියන පොහොර අර ස්වභාවික khනිජමය පොහොරක්. ඒකත් කාබනික වගාවට යෝග්‍යයි. ඉතින් ඒ වර්ගීකරණය අපි අර කාණ්ඩ 4 ගැන අපි අවබෝධය තියාගන්න එක වැදගත්. මොකද අපි අර කාණ්ඩ 3ක් එකට දාලා සමහර අය කාබනික පොහොර කියලා පොදුවේ හඳුන්වන නිසා. ප්‍රධානම ලක්ෂණය තමයි අපි කාබනික පොහොර සහ අනිතර කාණ්ඩ දෙක ස්වභාවික khනිජමය පොහොර ජෛව පොහොර කියන ඒවායි තියෙන වැඩියක්ම ස්වභාවික ක්‍රියාවලින් තුලින් එන පොහොර වර්ග. කෘත්‍රිම රසායනික පොහොර කියන්නේ රසායනික ක්‍රියාවලියකට භාජනය කරලා ප්‍රතික්‍රියා මගින් නිෂ්පාදනය කරන පොහොර. ඒක තමයි ප්‍රධාන වෙනස. හොඳයි. ආචාර්යතුමනි මේ වගාවට නැත්තම් ගොවිතැනට ඇයි පොහොර ඕනෙමද? ඇත්තටම වගාවට පොහොර අවශ්‍යයි. මේක සංශ්ලේෂිත කෘත්‍රිම පොහොරද ස්වභාවිකව ලැබෙන කාබනික පොහොරද කියන එක නෙමේ වැදගත් වෙන්නේ. ශාකයේ වර්ධනයට අවශ්‍ය වන මූලද්‍රව්‍ය ටික අපි සපයන්න ඕනේ. මොකද අපි ගත්තොත් ස්වභාවික පරිසර පද්ධතියක් සිංහරාජය වගේ වනාන්තරයක් අපි සමහරු අපිත් එක්ක විවාදයට එනවා. ඒවට අපි කවුරුත් වතුර දාන්නේ පොහොර දාන්නේ ඒත් ඒවා ඉතා විශාල ශාක සහිතව හැදෙනවායි කියලා. එතන යන්නේ වෙනත් දෙයක්. එතන තියෙන ස්වභාවික තත්ත්වය යටතේ සියලුම චක්‍ර කළමනාකරණය වෙමින් ස්වභාව ධර්මයේ විසින් ඒවා නඩත්තු කරමින් ඉදිරියට රැගෙන යාම. නමුත් කෘෂි පරිසර පද්ධති නැත්නම් ගොවිතැනට අපි එනකොට මිනිසාගේ මැදිහත් වීමෙන් වෙනස්කම් සිදු කරමින් මිනිසාට අවශ්‍ය කරන ආහාර සහ ආහාර නොවන වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්න අපි භෝග වගාව සිදු කරනවා. ඒක තමයි අපි ගොවිතැන කියලා සරලව කියන්නේ. ඉතින් මේ ගොවිතැනේ විශේෂම දේ තමයි අපි අස්වැන්න විදියට වගාව අවසානයේදී අස්වැන්න විදියට අපි මේ ශාක කොටස් අපි හිතමු පළතුරු විදියට එළවලු විදියට එහෙම නැත්නම් දහන විදියට එළියට අරගෙන යනවා. එතකොට මේ ගෙනියන ඒවා නැවත පසට ලබා දෙන්න ඕනේ. මම මේක සරලව කියන්නේ අපි බැංකු ගිණුමක් නඩත්තු කරනවා වගේ තමයි ශාක වලට අවශ්‍ය ශාක පෝෂක පසට අඛණ්ඩව ලබා දීම සිදු කරන්න ඕනේ. දැන් අපි අපේ බැංකු ගිණුමේ තියෙන මුදල්
ඉවතට ගන්නවා නැවත තැම්පත් කිරීමක් නොකර. එහෙම කරොත් අපි දවසක අපේ ශේෂයේ බිඳුව වෙනවා. ඉතින් ওই දේ තමයි පසේ සහ භෝග වගාවේ තියෙන සම්බන්ධය. අපි ඒක රසායනික පොහොර විදියට දෙනවද කාබනික පොහොර විදියට දෙනවද කියන එක නෙමෙයි. ශාකයේ මනා වර්ධනයට අවශ්‍ය සියලුම සාධක අපි ලබා දෙන්න ඕනේ ගොවිතැනේදී. හේතුව අපි එම කොටස් නැවත නැවත එම ශේෂ්ත්‍රයෙන් ඉවත් කිරීම සිදු කරන නිසා. ඉතින් පොහොර අවශ්‍යයි ශාකයක වර්ධනයට. ආචාර්යතුමියනි මේ ශාකයක වර්ධනයට පොහොර අවශ්‍ය බව මෙතුමිය කියනවා. අපිට ඒ කාරණාව පැහැදිලි. අපි ශාකයක වර්ධනයට අවශ්‍ය වෙන පොහොර භාවිතා කරන්නේ පසටද නැත්නම් භෝගයටද? ශාකයකට පොහොරේ ශාකයක් වර්ධන භෝගයක් විදිහට වගා කරනකොට පොහොර නිර්ණය කරන්න ඕනේ පොහොර කොච්චරක් දෙන්න ඕනද කියලා. කාබනික වෙන්න පුළුවන්, કૃතිම පොහොරක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් අපි යොදන ප්‍රමාණය නිර්ණය කරන්න ඕනේ. ඔය නිර්ණය කරනකොට සලකන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි එම භෝගයට අවශ්‍ය කරන ප්‍රමාණය. ඒ කියන්නේ දැන් භෝගයේ වර්ධනයට අපි අස්වැන්න විදිහට කොටසක් ඉවත් කරනවා. භෝගයේ අස්වැන්න විදිහට නැතුව ඉතුරු අවශේෂ විදිහට ඉතුරු වෙන කොටසක් තියෙනවා. ඔය නඩත්තුව සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයක් තියෙනවා. පෝෂක ප්‍රමාණයක්. ඊට අමතරව මේ පෝෂක අපි ලබා දෙනකොට අපි මේ පසට යොදනවා නම් පසට යොදන අවස්ථාවවලදී අපි සැලකිලිමත් වෙන තව කරුණක් තියෙනවා. ඒ තමයි පසට යොදන ඔක්කොම පොහොර ටිකෙන් යොදන සම්පූර්ණ පොහොර ටිකෙන් ඒ සම්පූර්ණ පෝෂක ප්‍රමාණය ශාකයට ලබා ගන්න බෑ. ඒ මොකද කොටසක් පසේ නඩත්තුවට පසේ ඉන්නෝනේ තව ජීවීන්. පසේ ඉන්නවා තව ශුද්ධ ජීවීන් ඉන්නවා මහා ජීවීන් ඉන්නවා. මේගොල්ලන්ගේ නඩත්තුවටත් එතන චක්‍රීකරණ ක්‍රියාවලියටත් කොටසක් යනවා. ඒ නිසා අපිට දැන් ශාකයට යම් ප්‍රමාණයක් ඕන නම් ඊට වඩා ටිකක් වැඩියෙන් තමයි පසට දෙන්න වෙන්නේ. ඊටත් අමතරව තව සලකන අපි පොහොර යොදන අවස්ථාවේදී පසෙන් පොහොර ඉවත් වීමේ සම්භාවිතාවකුත් තියෙනවානේ. හොදගෙන යන්න පුළුවන් නැත්නම් ජලයත් එක්ක කාන්දු වෙන්න පුළුවන්. අපි කියනවා ලොසස් කියලා. ඉවත් වීමත් සලකනවා. ඒකටත් පොඩි අලවන්ස් එකක් තියලා පොඩ්ඩක් ඒ ඉවත් වෙන ප්‍රමාණයත් සලකලා තමයි ඔය ඔක්කොම බැලන්ස් කරලා තමයි පොහොර අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ. එතකොට අර ශාකයේ වර්ධනයට ඕන එක අපිට කියන්න පුළුවන්. හරි මේ ප්‍රමාණයට ශාකයේ බයෝමෑස් එක හදනවා නම් එහෙම නැත්නම් ශාකයේ වර්ධනය වෙනවා නම් මෙච්චර පෝෂක ප්‍රමාණයක් ඕනේ කියන එක අපිට ගණන් හදන්න පුළුවන්. උදාහරණයකට වී වගාවේදී අපි ටොන් 5ක අස්වැන්නක් හෙක්ටයාරයකින් ගන්නවා නම් ඒ සඳහා ටොන් 5ක අස්වැන්නක් දෙන්න අවශ්‍ය කරන ප්‍රමාණය තමයි නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් වගේ කියන්නේ. නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක්වත් ඕනේ ටොන් 5ක අස්වැන්නක් දෙන්න. නමුත් අර මම තව දෙකක් කිව්වනේ අර පස තුල චක්‍රීකරණයකට යන්න වෙනවා. ඊට පස්සෙන් ඉවත් වීමේ සම්භාවිතාවයක් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ඒවා අපිට ගණන් හදන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද ඒක එක එක පරිසර පද්ධතිය අනුව එක එක පස අනුව වෙනස් වෙන දේවල්. ඒ නිසා මේ පොහොර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය නිර්ණය කරන්න අපි සාමාන්‍ය ක්ෂේත්‍ර පර්යේෂණ කරලා තමයි නිර්ණය කරන්නේ. අපිට ගණන් හදලා මෙච්චර පොහොර ප්‍රමාණයක් දානවා කියලා කියන එක ඒ තරම් හොඳ කාර්යයක් නෙමෙයි. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ පොහොර නිර්දේශ සකස් කරනකොට ක්ෂේත්‍ර පර්යේෂණ ගණනාවක් කරනවා. ඒක විවිධ ස්ථානවල කරනවා. දැන් වී වගාවට පොහොර නිර්දේශයක් දෙන්න කලින් ඒක බෙන්තොට ඊට පස්සේ අම්බලන්තොට ඊළඟ සමන්තුරේ මහයිලුප්පල්ලම බතලෙගොඩ මේ වගේ විශාල ස්ථාන කීපයක මේ පර්යේෂණ කටයුතු කරලා තමයි කරන්නේ. එහෙම කරලා තමයි අවශ්‍ය පොහොර ප්‍රමාණය නිර්ණය කරන්නේ. ඒ මම මේ කතා කරන්නේ නිකන් 2008 කලින් වගේ අපි සලකපු ප්‍රධාන දේ. නමුත් දැන් අපි එතනින් අඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි දන්නවා පසෙත් යම් ප්‍රමාණයක් පෝෂක තියෙනවා. පෝෂක සංචිතයක් පසෙත් තියෙනවා. ඒ නිසා අපි පොහොර ප්‍රමාණය නිර්ණය කරන්න දැන් අපි පාංශ පරීක්ෂාවක් කරලා පසේ මෙච්චර පොහොර ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ඉතුරු අපි දෙන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඒ අඩුව පුරවන්න දෙන්න ඕන පොහොර ප්‍රමාණය ගණන් හදන ක්‍රම තියෙනවා. ඒතර ඒවා නවීන අපි ෆාමර්ස්ලාට අපි ගොවි මහතුරුන්ට මොබයිල් ඇප් එකකින් උනත් හදන්න පුළුවන් විදිහට දැන් මේ වෙනකොට ඒ තාක්ෂණය දියුණු කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අපේ දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන පරීක්ෂණ මගින් පවා අපි එහෙම ඇප්ස් හදලා තියෙනවා. ඉතින් ඒ වගේම පුළුවන් පසේ මෙච්චර පෝෂක තියෙනවා නම් අපි යන්න හිතන yield target එක අපි බලාපොරොත්තු වෙන අස්වැන්න මේ පමණයි නම් ඊළඟට අපි වගා කරන ඒ දේ විතරක් නෙවෙයි වගා කරන විදිහත් හරියට බලපානවානේ. දැන් වී වගාව ගත්තොත් අපි තියෙනවා වැස්සෙන් විතරක් වගා කරන. ඊට පස්සේ මහා වාරි ජලයෙන් වගා කරන. අපි කියනවා මේජර් ඉරිගේෂන්. ඊට පස්සේ කුඩා වාරි ජලයෙන් වගා කරන මයිනර් ඉරිගේෂන් කියලා තියෙනවා. ඔය එක එකක තත්ත්ව වෙනස්. ඒ එක එකක ලබන්න පුළුවන් අස්වැන්න වෙනස්.
එතකොට අපි ඒවත් බලනවා. හරි මේ ක්‍රමෙන් වගා කරන තැනක නම් යන්න පුළුවන් උපරිම අස්වැන්න මෙහෙමයි. ඒ පරිසරයේ සාමාන්‍යයෙන් හැසිරෙන්නේ මෙහෙමයි. ඔන්න ඔය කියන තාත්ත අපි මේ නිකන් මේ හීනෙන් නිදාගෙන නැගිටලා හීනෙන් හිතලා කියන දේවල් නෙමෙයි. මේවා මේ වසර ගණනාවක් පරීක්ෂණ කරලා අපි හදාගත්ත දත්ත ගබඩාවකට අනුව තමයි මේ මොඩල් හදන්නේ. ඒතර ඒව බලලා තමයි අපි තීරණය කරන්නේ හරි මේ කියන தত্ত্ব ටික දුන්නම මෙච්චර අස්වැන්නක් ගන්න නම් පොහොර මෙපමණක් යොදන්න ඕනේ. මම මේ පැහැදිලි කිරීම කරේ මේක නිකන් කොලයක් පෑනක් කරන් ගාණක් හදලා මෙච්චරක් පොහොර දෙන්න පුළුවන් කියලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතර මේ පෝෂක ප්‍රමාණය අපි දෙන්නේ මොකෙන්ද කියන ඊළඟ වැදගත් කාරණේ. කෘතිම රසායනික පොහොරවල නම් ගොඩාක් පොහොරවල අපි දන්නවා ඒවා ද්‍රාව්‍යතාවයේ 100%යි ජලයේ. එතකොට අපි ඒක පසට යෙදුවොත් ඒ මුළු ප්‍රමාණයම පසට නිදහස් වෙනවා ඉක්මනින්. එතකොට ඒක ශාකයට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. නමුත් එතනම තමයි කෘතිම රසායන පොහොරවල තියෙන ප්‍රශ්නයක්. මොකද අර ඉක්මනින් පෝෂක නිදහස් කරන නිසා ඒවා පසෙන් ඉවත් වීමේ සම්භාවිතාවත් වැඩි. ඒ නිසා තමයි අපි නයිට්‍රජන් වගේ යූරියා භාවිතා කරනකොට අපි කියන්නේ ස්ප්ලිට් කරලා දාන්න. එහෙම නැත්නම් අපි යූරියා ඔක්කොම එකපාර දාන්න කියන්නේ නැහැ නේ වගාවට. අපි කියනවා දින 14න් පළවෙනි එක. ඊළඟ එක දින 35ත් අතර දාන්න. ඊට පස්සේ 45 54 ඔය වගේ කියලා අපි කියන්නේ එකපාර ඔක්කොම ටික දැම්මොත් ද්‍රාව්‍යතාවයේ ඉහළ පොහොරක මේ පෝෂකයේ ඉක්මනින් පසෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ගහට උරා ගන්න කාලයක් නැහැ. නමුත් කාබනික පොහොරක් වගේ දේවල් ගන්නකොට වාසියක් තියෙනවා. ඒවෙන් පෝෂක නිදහස් කරන්නේ සෙමෙන්. ඒ වාසිය නිසා පසෙන් පෝෂක ඉවත් වීම අඩුයි. නමුත් අවාසිය තමයි ඒ සෙමින් වෙන නිසා අර එකවරකට ඉවත් වෙන එකවරකට ශාකයකට ඕන කරන දේ දෙන්න පොහොර ගොඩක් යොදන්න වෙනවා. මොකද ඒවයි පෝෂක සුලභ කිරීමේ හැකියාව අඩුයිනේ. ඉතින් ඒකින්ද තමයි දැන් උදාහරණයකට අපි නයිට්‍රජන් සමන් කියන්නේ අර කිලෝ 115ක්වත් අඩුම තරමේ වගේ ශාකයේ අවශ්‍යතාවයට කියලා. ඒක දෙන්න අපි යූරියා භාවිතා කරනවා නම් යූරියා කියන්නේ 146ක් නයිට්‍රජන් තියෙන පොහොරක්. ඒතර 146ක් නයිට්‍රජන් තියෙන පොහොරෙන් අපි දෙන්න ඕනේ කිලෝ අඩුම ගානේ කිලෝ 220ක් වගේ. කිලෝ 220ක් වගේ හෙක්ටයාරයකට. දැන් ඕක අපි දෙනවා කියමුකෝ කම්පෝස්ට් වලින්. කම්පෝස්ට් වලින් 102ක් නයිට්‍රජන් තියෙන කම්පෝස්ට් එකක් තියෙනවා නම් ඒ කම්පෝස්ට් එක දෙන්න ඕනේ ටොන් 8ක්. ටොන් 8ක් දෙන්න ඕනේ හෙක්ටයාරයකට. ඒ කියන්නේ කිලෝ 8000ක්. එතන මේක තමයි වෙනස. මේ කාබනික සහ කෘතිම පොහොරවල මෙන්න මේ වෙනස තියෙනවා. මොකද කාබනික පොහොරවල තියෙන පෝෂක ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම මේක නිදහස් කිරීමේ හැකියාව අඩු නිසා එකවරකට යොදන්න ඕන ප්‍රමාණය වැඩි. ඉතින් අර මං කිව්වා වගේ අර ශාකයට අවශ්‍ය ප්‍රමාණය විතරක් නෙමෙයි. ඒ පරිසරයේ තියෙන පෝෂක ප්‍රමාණය, ඒ වගේම අපි යොදා ගන්න පොහොර කියලා භාවිතා කරන ද්‍රව්‍යයේ පෝෂක නිදහස් කිරීමේ හැකියාව, ඊළඟට ඒ පාංශු පද්ධතිය ඇතුළත පොහොර චක්‍රීකරණය, මේ ඔක්කොම හිතලා තමයි පසට පොහොරක් යොදනකොට අපි ගණන් හදන්නේ. දැන් පත්‍ර වලටත් යොදනවානේ පොහොර. දැන් මේ දවස්වල අපි කතා කරන්නේ නැනෝ නයිට්‍රජන් ගැන. පත්‍ර වලට යොදනකොට පොඩ්ඩක් කතාව වෙනස්. පත්‍ර වලට යොදනකොට අපි පත්‍ර වලදී හිතන්න ඕනේ අපි ඕනම දෙයක් දැන් අපේ අත උඩට සාන්ද්‍ර දෙයක් වැටුනොත් මොකද වෙන්නේ? හැම පිච්චෙනවනේ. ඒ වගේ තමයි පත්‍රයක් උඩටත් සාන්ද්‍ර පොහොරක් වැටුනොත් පත්‍රෙ පිච්චෙන්න පුළුවන්. ඒ නිසා එතනදී යොදන්න පුළුවන් උපරිම සාන්ද්‍රණය කීයද කියලා අපි බලන්න ඕනේ ශාකයට හානියක් නොවි. ඒ වගේම එහෙම අඩු සාන්ද්‍රණයකින් යොදනවා නම් අනිවාර්යෙන් අඩු සාන්ද්‍රණයකින් එපා යොදන්න. අඩු සාන්ද්‍රණයකින් යොදනවා නම් කොපමණ වාර ගණනක් යොදන්න ඕනේද මේ පොහොර අවශ්‍යතාවය දෙන්න. උදාහරණයකට අර ශාකයේ නයිට්‍රජන් මම V වගාවම ගන්නම්. V වගාවේ ශාකයේ නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපි දැන් මේ නැනෝ නයිට්‍රජන් එකක් ගෙනාවනේ 104ක් නයිට්‍රජන් තියෙන. ඒ 104ක් නයිට්‍රජන් තියෙන පොහොර විතරක් අරගෙන නැනෝ නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. ඒකට හේතුව උදේ හවස පැය 4න් 4ට ගැහුවත් මුළු කන්නේ පුරාවටම ඒකෙන් විතරක් දෙන්න නයිට්‍රජන් දෙන්න බෑ. මම හිතන්නේ මෙතුමිය මට වඩා පැහැදිලි කරයි මේ අපි දියර පොහොර ගැන කතා කරද්දී. ඒ නිසා තමයි අපි මේ ශාකයේ පත්‍ර මතට දියර පොහොර විදියට යොදන්නේ. අපි කියනවා සත්කාරක පොහොර. එහෙම නැත්නම් සප්ලිමෙන්ටරි ෆර්ටිලයිසර්ස්. ඒ කියන්නේ ශාකයේ වර්ධනය ටිකක් උත්තේජනය කරලා එකපාර ගන්න ප්‍රධාන දේ පසෙන් දෙන අතරේ සත්කාරකයක් විදිහට දියර පොහොරක් පත්‍ර වලට යොදන්න පුළුවන්. ඊට අමතරව ශුද්ධ මූලද්‍රව්‍ය ලබා දෙන පොහොර ඒව බොහොම පොඩ්ඩයි ඕන වෙන්නේ. ඒ බොහොම පොඩ්ඩක් ඕන වෙන ඒවත් අපිට පුළුවන් පත්‍ර මතට ලබා දෙන්න. ඒ වගේ ඒ නිසා තමයි පත්‍ර වලට යොදන පොහොර වර්ග වෙනස්. ඒවා යොදන්න අපි භාවිතා කරන මූලධර්ම වෙනස්. පසට යොදනකොට මූලධර්මය වෙනස්.
ආචාර්යතුමියනි මේ අපි කාලයක් තිස්සේ රසායනික පොහොරවලට පුරුදු වෙච්ච රටක් අපේ පසත් එහෙම වෙන්නේ නැති. කාලයක් තිස්සේ පුරුදු වෙලා ඇති. දැන් එහෙම පසකට එහෙම පුරුදු වෙච්ච ගොවිතැනකට මේ කාබනික පොහොර වලට පරිවර්තනය වීමේදී එකවර මේ දේ කරන්න පුළුවන්ද? සංක්‍රාන්ති සමයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? ඔව් තාම හොඳ ප්‍රශ්නයක්. මොකද 1960 දශකයේ ලෝකයේ ඇතිවෙච්ච හරිත විප්ලවයත් එක්ක තමයි අපි මේ වෙනස්කම් වලට ලක්වන්නේ අපේ කෘෂි කර්මාන්තය. මෙතනදී මම පොඩි දෙයක් කියන්න මේ වෙනකොට ඇත්තටම දියුණු කරන ලද විශේෂයෙන්ම ධාන්‍ය ආශ්‍රිතව නව ප්‍රභේද බිහි වෙනවා. ඒ ප්‍රභේදත් එක්ක ඒවට ලබා දිය යුතු පොහොර ප්‍රමාණය, ඒවට යෙදිය යුතු රසායනික අනිකුත් රසායනික ද්‍රව්‍ය මොනවද කියන පැකේජ් එක නැත්තම් මේ සියල්ලම එකට ගොනු කරගත්තු ක්‍රමවේදයක් බිහි වෙනවා. ඉතින් ඔන්න ඔය යුගයත් එක්ක තමයි ලංකාවත් වාණිජ කෘෂි කර්මාන්තය සඳහා මේ සංශ්ලේෂිත පොහොර වර්ග භාවිතා කිරීම, කෘත්‍රිම පොහොර භාවිතා කිරීම සහ අනිකුත් පලිබෝධනාශක, වල්නාශක සියල්ලම භාවිතයට එන්නේ. ඉතින් දැන් මෙතන පැහැදිලිව මට එක දෙයක් කියන්න ඕන. මේක දැන් දිගින් දිගටම අපි භාවිතා කිරීම සිදු වෙනකොට දැන් මෙතුමිය සඳහන් කරා වගේ පොහොර ගත්තාම මම උදාහරණයකට කියන්නම් ලෝකයේම ධාන්‍ය වල ගත්තොත් නයිට්‍රජන් පොහොර භාවිත කාර්යක්ෂමතාවය 33%යි. ඒකේ තේරුම තමයි අපි පසට ලබා දෙන නයිට්‍රජන් ප්‍රමාණය අවසානයේදී ධාන්‍යයේ අපි ආහාරයට ගන්නා කොටසේ කොපමණද නයිට්‍රජන් තියෙනද 133යි. ඊටු සියල්ලම කියන්නේ ශාකයේ අපි ප්‍රයෝජනයට ගන්න නැතුව වෙනත් ආකාරවලින් පරිසරයට එකතු වෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ හරිත විප්ලවයත් එක්ක එන මේ සංකල්පයත් එක්ක ඉතින් අපිත් ඒ ක්‍රමයට යොමු වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවත් වාණිජ්‍ය කෘෂි කර්මාන්තයට යොමු වීමක් වුණා. දැන් මේ අවස්ථාවේදී පසට දිගින් දිගටම පෝෂක සංශ්ලේෂිත පොහොර වර්ග භාවිතා කරනවා. ඉතින් නයිට්‍රජන් වගේ ගත්තාම මේක ශාකයේ සක්‍රීය මූල කලාපයෙන් වේගයෙන් පහළට බැහැලා යනවා. මොකද එයා සචල මූලද්‍රව්‍යයක් වේගයෙන් ජලයත් එක්ක දිය වෙලා පස්සේ පහළ ස්තර වලට යනවා. මේ ගිහිල්ලා අවසානයේදී අපි කියන්නේ මොකද භූගත ජලයට එකතු වෙන්න පුළුවන්, සෝදාගෙන ගිහිල්ලා මතු පිට ජලාශ වලට එකතු වෙන්න පුළුවන්. විවිධ ගැටලු ඇති වෙනවා. එහෙම රසායනික පොහොර වල ගැටලු නැහැ කියලා කියන්න බෑ. එවැනි ගැටලු රසක් අපි ලෝකේ පුරා හඳුනාගෙන තියෙනවා. ඒවා උදාහරණයකට දැන් ওই මතු පිට ජලාශ වල එකතු වීමෙන් සුපෝෂණ තත්ත්ව ඒ වගේ ලෝකේ බහුලව දකින්න ලැබෙන සංසිද්ධියක් මේකත් එක්ක. ඉතින් මේ දිගින් දිගට මේක යොදනකොට පස්සේ ඇත්තටම පාංශු ජීවීන්ට යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මොකද මේ කාබනික ගොවිතැන කියලා කියනකොට කාබනික ගොවිතැනයි මේ රසායනික මේ නැත්තම් අපි කවුරුත් කියන මේ වාණිජ්‍ය වර්තමාන ගොවිතැන අතර වෙනසත් ඒකයි. මොකද කාබනික ගොවිතැන කියලා කියන්නේ ස්වභාවික පරිසරයේ කොටසක්. ස්වභාවික පරිසරයේම එක කොටසක් තමයි කාබනික ගොවිතැන කියලා කියන්නේ. ඒක වෙන් කරන්න බෑ අපිට. ඒ නිසා ඒක මිනිසුන්ගේ ආකල්ප, ඒ විශ්වාස, ඒ වගේ බැඳීම් ගොඩාක් එක්ක යන දෙයක් තමයි කාබනික ගොවිතැන. නමුත් අපිට වැදගත් වෙනවා රසායනික භාවිතා කරමින් සිදුවන වාණිජ්‍ය ගොවිතැන. මොකද මේ විශාල පිරිසකට ආහාර සපයන්න ඕනේ. ඉතින් එතනදී මේ හරිත විප්ලවයේ අරමුණත් ඒකනේ. මිනිසුන්ගේ කුසගින්න නිවීම තමයි අරමුණ. ඒ ආශ්‍රයෙන් තමයි අනිත් නිෂ්පාදන සියල්ලම බිහි වෙන්නේ. ඉතින් දිගින් දිගටම භාවිතා කිරීමේ අනිසි ප්‍රතිඵල තියෙනවා. නමුත් මෙතන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ නිසි ආකාරයෙන්. ඒ කියන්නේ නිසි ආකාරයෙන් අපි පිළිපදිමින් කියන්නේ දැන් මෙතුමිය සඳහන් කරා වගේ පොහොර නිර්දේශ වලට අනුගත වෙමින් සතුන් සහ රෝග වලින් ඇති වෙන හානි වලට ගැළපෙන පරිදි උචිත පිළිතුරු තෝරා ගැනීමෙන් ඉදිරියට යනවා නම් මේක ගැටලුවක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ දැන් අපි මේ නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කරනවාද කියන එකයි. දැන් මෙතන මම අනිත් රටවල් වගේ ගත්තොත් මම කියන දැන් මම අධ්‍යාපනය හැදෑරුවා නොටින්හැම් විශ්වවිද්‍යාලයේ එංගලන්තයේ. එතකොට ඒ රටවල් කාබනික ගොවිතැනෙන් නෙමෙයි ආහාර නිෂ්පාදනය කරන්නේ. වැඩි ප්‍රමාණයක් ආහාර නිෂ්පාදනය කරන්නේ සාමාන්‍ය අපි මේ දිනදා කතා කරන සංශ්ලේෂිත පොහොර සහ අනිකුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින්. නමුත් එම රටවල් වල විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා මේ ආහාර නිෂ්පාදනයේ වැඩිවීම සිදුවන ගමන්ම ඒ සමගින් සිදුවන පරිසර හානි සහ අනිකුත් අපි කියන්නේ මොකද ඍණාත්මක බලපෑම් අවම කරගන්න. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මගේ පරිශනත් එක්ක ගියාම මම උත්සාහ කරේ
පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න මූල පද්ධතිය කොහොමද සංවර්ධනය කරන්න ඕනේ වැඩි දියුණු කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේ ඒවා කිරීම තුළින් අපිට පසට යොදන පොහොර ප්‍රමාණය සාපේක්ෂව අඩු කරන්න පුළුවන්. එතකොට පරිසරයට එකතු වෙන ප්‍රමාණය ඉබේම අඩු වෙලා යනවා කාර්යක්ෂම ලෙස ඒවා ශාක මගින් අවශෝෂණය කරගන්න. ඉතින් අපේ රටේ අපි එවැනි තත්ත්වවලට යොමු වුණාද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් වසර 40ක් 50ක් 60ක් වගේ කාලයක් පුරා දැන් අපි මේක භාවිතා කරමින් යනවා. මෙහෙමයි මේ එකක්වත් අපිට මේ රිඩක්ෂනිසම් කෑලි වලට කඩලා කතා කරන්න බෑ. මේ ඔක්කොම එකිනෙකින් බැඳිලා තියෙන සංකීර්ණ පද්ධතියක්. ඒතර මේක පොහොරද, මේක රසායනික ද්‍රව්‍යද, මේක අස්වැන්නද, මේක පසේ ජීවයේද කියන එක වෙන් කරන්න එපා. ඒක මම හැමදාම මගේ දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් කියන්නේ මේක රිඩක්ෂනිසම් වලට යන්න එපා. කෑලි වලට කඩලා කතා කරන්න එපා. ඒක අසාර්ථකයි. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් හරිත විප්ලවයත් එක්ක බිහි වෙන ප්‍රභේද වල අස්වැන්න වැඩි. හරි ලස්සනට හැදෙනවා, හොඳට හැදෙනවා. මේවට අපි කැමති. අස්වැන්න නෙලන්න පහසුයි, පිරිසිදු කිරීම පහසුයි, හරිම ලස්සනයි, ප්‍රියජනකයි. අවාසනාවකට පලිබෝධ සහ රෝග කියන අයත් මේ ලක්ෂණ සේරටම කැමති. අපි කැමති වගේම පලිබෝධකයන් සහ රෝග මේ සියලුම ලක්ෂණ වලට කැමති. ඒ නිසා අර ඒ යුගයේ එන ප්‍රභේදත් එක්ක අපිට මුහුණ දෙන්න වෙන රෝග සහ පලිබෝධ හානි ක්‍රමානුකූලව ඉහළ යනවා. ඉතින් මම ඒකයි කිව්වේ. ඉතින් මේක වෙන් කරලා කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. ඉතින් නිසි ක්‍රම අනුගමනය කරමින් නිවැරදි ක්‍රියාපටිපාටීන් වලට අනුකූලව ස්වභාවික වගේම කෘෂි විද්‍යා මූලධර්ම අනුගමනය කරමින් කෘෂි කර්මාන්තයේ නියැලුනොත් අපිට ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මං කිව්වා වගේ අස්වැන්න වැඩිවීමට බලපාන එකම සාධකයේ පොහොර නෙමෙයි. අස්වැන්න වැඩි කිරීමට බලපාන එකම සාධකයේ පොහොර නෙමෙයි. සව සාධක ගොඩක් ඒ කෙරෙහි බලපාන. උදාහරණයක් කාලගුණය, දේශගුණය අපි තෝරගෙන තියෙන ප්‍රභේදය. ඒ ප්‍රභේදයේ වසරේදී මුණ දෙන්න සිදුවන කාලගුණික විපර්යාසම්, ඒවට ලැබෙන හිරු එළිය ප්‍රමාණය, වර්ෂාපතනය, මේ හැම දෙයකම එකතුවෙන් තමයි අස්වැන්න කියන අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් මේ මම දන්නේ මම ඔබගේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දුන්නාද කියලා. මේක මේ සරල දෙයක් නෙමෙයි කියන එක තමයි මට පෙන්වන්න ඕනේ. මේක ඉතා සංකීර්ණ එකිනෙක බැඳිලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් භෝග වගාව හරිත විප්ලවයත් සමග ශීඝ්‍ර ලෙස වැඩි වුණා. හොඳයි. මේ ආචාර්යතුමිනි අපි ඒ ගැන කතා කරමු. හැබැයි අපි විරාමයක් ලබා ගන්න සූදානම් කාලාත්‍රේ කතා බහ තුලින්. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව ගොවිතැන සහ පොහොර. ඔබ දන්නවා මේ කාල වකවානුවේදී මේ පොහොරත් එක්ක අපේ රටේ ගොවියන් නිරන්තරයෙන් විරෝධතාවල නියැලෙනවා. ඒ වගේම රජයට විරුද්ධව Tamanගේ විරෝධය විවිධාකාරයෙන් ප්‍රදර්ශනය කරන ආකාරය දකින්න. ඒත් එක්කම මෙච්චර කල් අපි භාවිතා කරපු රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර අපිට ලැබෙනවයි කියලාත් කියනවා. ඒ නිසාම අපි කල්පනා කරා කාලාත්‍රේ කතා බහ තුලින් මේ ගැන කතා කරන්න. අද අපි තෝරගත්ත මාතෘකාව ගොවිතැන සහ පොහොර. ආචාර්යතුමිනි මේ පොහොර භාවිතය නවත්තපු රටවල් ලෝකේ තියෙනවද? දැන් රසායනික පොහොර භාවිතා කරලා දැන් කාබනික පොහොර වලට යොමු වුණු රටවල්? රටක් විදිහට සම්පූර්ණයෙන්ම පොහොර නවත්තපු කෘත්‍රිම රසායනික පොහොර නවත්තපු රටක් මේ වෙනකොට නැහැ. නමුත් උත්සාහයක් අරන් තියෙනවා. ඒ උත්සාහය මුලින්ම ගන්නේ භූතානයේ. භූතානයත් අපි වගේම තීරණය කරනවා අපි තනිකර කාබනික වගාවකට යනවා කියලා. හැබැයි අපි වගේ මේ එක රැයෙන් නෙමෙයි. ඒගොල්ලන් එකට සැලැස්මක් හැදුවා. මුලින්ම 5 අවුරුදු සැලැස්මක්. මේ 5 අවුරුදු සැලැස්මේ හදාගෙන ඒගොල්ලන් ඉදිරියට යනකොට ඒගොල්ලන්ට තේරෙන දෙයක් තමයි මේක කරන්නට අමාරුයි. මොකද අමාරුයි කියන්නේ අර ඒගොල්ලන්ගේ දැන් රටක ආහාර නිෂ්පාදනයේනේ කෘෂිකර්මයේ ප්‍රධානම වෙන්නේ. වෙනත් තව නිෂ්පාදන තියෙනවා. නමුත් ආහාර තමයි ප්‍රධාන නිෂ්පාදනය. ආහාර නිෂ්පාදනය අඩු වෙනවා නම් අපි පිට රටවල් මත යැපීම වැඩි වෙනවා නම් ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඉතින් භූතානේ මෙන්න මේ දේ දැක්ක නිසා ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ සැලැස්ම වෙනස් කරනවා. සැලැස්ම වෙනස් කරලා ඒගොල්ලන් දැන් 100% කාබනික කියන සංකල්පයෙන් අයින් වෙලා ඒගොල්ලන් වැඩි දුර කාබනික කරනවා. නමුත් 100%ක් නෙමෙයි. ඒගොල්ලන් ඒ සැලැස්ම 2010 වගේ කාලේ තමයි ඒක රිවයිස් කරලා දැන් ඒගොල්ලන් සැලැස්මෙන් ඉවත් වෙලා නැහැ. යන්න පුළුවන් උපරිමයට කාබනික කරන්න කියන එක සංකල්පේ තියෙනවා. නමුත් ඒ අර 100% කියන කතාව නැහැ.
ඒ වගේම තමයි සිකිම් ප්‍රාන්තය ගැන මේ ගොඩාක් අය උදාහරණයට ගන්නවා ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තය. සිකිම් ප්‍රාන්තය 100% කාබනික ප්‍රාන්තයක් විදිහට තමයි පිටින් දක්වන්නේ. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ මොකද සිකිම් ප්‍රාන්තයේ ගියපු අරමුණ වෙනස්. ඒගොල්ලන් 100% කාබනික අරමුණකට ගියේ ඒගොල්ලොත් එක රැයින් නෙමෙයි. ඒගොල්ලොත් ක්‍රමානුකූලව තමයි මේ தත්ත්වය ළඟා කරගත්තේ. අවශ්‍ය ගොවි පුහුණු දීලා අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කරගෙන ඒ වගේ වෙන් තමයි ඉදිරියට ගියේ. නමුත් එතනදී ඒගොල්ලන්ගේ අභිප්‍රාය වුණේ ඒගොල්ලන්ගේ ටුවරිසම් වැඩි කරන්න. සංචාරක ව්‍යාපෘතිය මේ ඔස්සේ වැඩි කරන්න. දැන් අපේ අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව මුලදී කිව්වා මේ කාබනික කෘෂි කර්මාන්තයකට යනකොට අපිට ඒකේ වාසි තියෙනවා කියන එක. පැහැදිලිවම තියෙනවා. ඉතින් අපිට ටුවරිසම් වැඩි කරන්න පුළුවන් එක සාධකයක්. නමුත් අපි සික්කිම් ප්‍රාන්තය දිහා බැලුවොත් සික්කිම් ප්‍රාන්තයේ මිනිසුන්ගේ දෛනික ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් 70%ක් විතර ඒගොල්ලන් යැපෙන්නේ තමන්ගේ වටේ තියෙන අනිකුත් ප්‍රාන්ත මත. ඒතර ඒගොල්ලන් කාබනික නිෂ්පාදනය කරනවා සංචාරක ව්‍යාපෘතිය වෙනුවෙන්. නමුත් ඒගොල්ලන්ගේ ආහාර නිෂ්පාදනයට ඒගොල්ලන් ගන්නේ පිටින් ගහපු රසායන ද්‍රව්‍ය භාවිතා කරපු වගා කරපු ආහාර තමයි ඒගොල්ලන් ගන්නෙ. තව අය මේ කියුබාව උදාහරණයකට ගන්නවා. කියුබාවේ එකපාර ඇමරිකා එක්සත් ජනපදයේ මගින් සංවාදක පැනවීම නිසා වෙන කරගන්න දෙයක් නැතුව ඒගොල්ලන්ට කාබනික වෙන්න සිද්ධ වුණා කියන එක. ඒකත් එක පොඩි කාලයකට හරි. නමුත් අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. අන්නේ සංවාදක පැනවීමත් එක්ක එකපාර කාබනික ගමනක් යන්න ගිහිලා කී දෙනෙක් සාගතයකට ගොදුරු වුණාද? කීයක් ජීවිත නැති වුණාද? ඒ වගේම කියුබාව කියලා කියන්නේ ග්ලයිෆොසේට් වගේ පලිබෝධනාශක හදන රටක්. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඒගොල්ලන් රටේ හදනවා. දැන් අපි හදන්නේ නැහැ. අපි ග්ලයිෆොසේට් අපි ඔක්කොම පිට රටින් ගේන්නේ. ඒගොල්ලන් 100% කාබනික නැහැ රටක් විදිහට. සමහර ප්‍රදේශ කාබනිකයි. නමුත් රටක් විදිහට කියුබාවත් 100% කාබනික නැහැ. සම්බාධක පැනෙව්වත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන සමහර කෘමිනාශක ඒ දේවල් ඒගොල්ලන් රට තුල නිෂ්පාදනය කරගෙන හිතමිතුරු රටවල් වෙන රුසියාව වගේ දිහාවල් වලින් අවශ්‍ය දේ ගෙන්නගෙන ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය ගෙන ගියා. ඉතින් මේ අර වැරදි මතයක් තියෙනවා සමහර රටවල් මේ 100% කාබනික ගමනක් ගියා කියලා. එහෙම කිසිම රටක් මේ ලෝකේ නැහැ. ලෝකේ 10%කට වඩා තම වගා කරන භූමි ප්‍රමාණය 10%කට වඩා කාබනික කරපු රටවල් තියෙන්නේ අතලොස්සයි. රටවල් 15ක්වත් නැති තරම් මේ මුළු රටවල් 180 ගාණක් තියෙන මේවෙන් රටවල් 15ක් වගේ තමයි තියෙන්නේ 10%කට වඩා භූමි ප්‍රමාණයක් කාබනික කරපු. දැන් මේ සංකල්පය ඊටාම හොඳයි. අපි දන්නවා හොඳ සංකල්පයක්. මේක කරන්න පහසු නම් රටක් විදිහට මේක යන්න ලේසි ගමනක් නම් කිසිම රටක් මේක නොකර ඉන්නේ නැහනේ නේද? ඕන කෙනෙක් මේක කරන්න කැමති. ඉතින් මෙතන මේ පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ තියෙන්නේ අර අපි පෝෂක අවශ්‍යතාව ගැන කතා කරානේ. මේ පෝෂක අවශ්‍යතාව සම්පූර්ණයෙන් ලබා දෙන්න කාබනික වගාවක හැකියාව තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට අවශ්‍ය ඵලදායීතාවය දෙමින්. අනේකයි වැදගත්. දැන් ඔයාටයි මට හිතුණා කියලා අපිට කාබනික කරන එක මහ දෙයක් නෙමෙයි. අපිට පුළුවන් අපේ යොදන කෘත්‍රිම රසායන පොහොර ඒ ඔක්කොම නවත්තලා අපි හිතන අපි කාබනික නිෂ්පාදනයකට යනවා කියලා. මේ දැන් අපේ අය හිතන් ඉන්න කාබනික ගොවිතැන ඒකයි. මම හිතන්නේ ආචාර්යතුමී මට වඩා මේක පැහැදිලි කරයි. කාබනික කියන්නේ එහෙම සංකල්පයක් නෙමෙයි. කාබනික කියන්නේ බොහොම පූජනීය ඒක ඉතා උතුම් සංකල්පයක්. අපි ඒක පද්ධතියක් විදිහට දැකලා හදන්න ඕන වෙනම සංකල්පයක්. ඉතින් ඒ නිසා ඒ කියන කාබනික ගමන යන්න එක වෙනම ගමනක්. අපි නැතුව රසායනික ද්‍රව්‍ය නැවැත්වූ පමණින් අපේ සිස්ටම් එක කාබනික වෙන්නේ නැහැ. සිස්ටම් එක ඕගනික් නෙමෙයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. සහ මේ කාබනික සංකල්පය තුලින් යනකොට ඒක එතන ලොකු සැලැස්මක් අවශ්‍යයි. ඒකට ගොඩක් යාමනය කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. අන්න එහෙම නැති වුණාම තමයි මේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. මොකද අවශ්‍ය කරන නිෂ්පාදනයට යන්න බැරි වෙනකොට ගොවියෝ කැරලි ගහනවා. Tamanට අවශ්‍ය පොහොර ටික නැහැ, පෝෂක ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා. තව වැඩි දිනයක් යන්නේ නැතුව මිනිස්සු කැරලි ගහන්න ගන්නේ අවශ්‍ය ආහාර කෝ කියලා. මොකද නිෂ්පාදනය අවශ්‍ය කරන නිෂ්පාදනය දෙන්න බැරි වුණොත් කෘෂි කර්මාන්තයේ මගින් අපිට ආහාර වලට පිට රටවල් මත යැපෙන්න සිද්ධ වෙන එක අනිවාර්යයි. ඒක වළක්වන්න බෑ. අන්න ඒ නිසා අර රසායනික කෘත්‍රිම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීමෙන් කෘත්‍රිම පලිබෝධ මර්ධන ක්‍රම වෙනුවට කාබනික මර්ධන ක්‍රම යෙදීම මගින් පමණක් වගාවක් කාබනික වෙන්නේ නැහැ. හොඳයි. දැන් මෙතුමිය කිව්ව ඔබතුමිය පැහැදිලි කරයි කියලා මේ කාබනික කියන සංකල්පය ගැන අපි පැහැදිලි කරමු. මොකද්ද ඔය කියන කාබනික සංකල්පය? කාබනික කියන සංකල්පය කාබනික වගාව කියන එක කාබනික පොහොර දමා වගා කිරීම නෙවෙයි.
ඒක මට පැහැදිලිවම කියන්න ඕනේ. කාබනික පොහොර භාවිතා කිරීමෙන් වගා කටයුතු සිදු කිරීම කාබනික ගොවිතැන නෙමෙයි. කාබනික ගොවිතැන කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. මම පෙර වරක් සඳහන් කරා කාබනික ගොවිතැනේදී අපි ස්වභාවික පරිසරයේ කොටසක් විදිහට තමයි ගොවිතැන සිදු කරන්නේ. ඉතින් මෙතනදී අස්වැන්න විශාල වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ගුණාත්මක අපි කියන්නේ quality harvest එකකට ගුණාත්මක අස්වැන්නකට අපිට යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම දැන් අපි මම අත්දැකීම් කීපයක් මට ලැබිලා තියෙනවා මේ කාබනික ගොවිතැන ගැන. ඉතින් මේ කාබනික ගොවිතැනේදී පස කියන්නේ ජීවි දෙයක් විදියට නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කරනවා. පසේ තමයි ජීවය රැඳිලා තියෙන්නේ කියන තුල ඉඳලා තමයි එතනින් එහාට සියලුම කටයුතු කාබනික ගොවිතැනේදී සිදුවන්නේ. අනිත් වැදගත්ම දේ තමයි මේ රෝග හා පලිබෝධ පාලනය කිරීමට මම කිව්වා අපි 80 හරිත විප්ලවයත් සමග තෝරගත්තු භෝග වලට රෝග සහ පලිබෝධත් ඉතාම කැමතියි කියලා. ඉතින් මෙන්න මේ කාබනික ගොවිතැනට යනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා එවැනි භෝග ප්‍රභේද අවම ලෙස භාවිතා කිරීමට. ඒ වගේම මේ රෝග සහ පලිබෝධ වලට ප්‍රතිරෝධීතාවය දක්වන ප්‍රභේද සහ විශේෂ භාවිතා කිරීම බහුලව කාබනික ගොවිතැනේ සිදු වෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ කාබනික ගොවිතැන කියන එක මේ ගොවියාගේ ආකල්පමය සංවර්ධනයක් තුලින් බොහොම සත්භාවයෙන් කැමැත්තෙන් සිදු කරන ක්‍රියාවලියක් තමයි කාබනික ගොවිතැන. ඉතින් අපි රටවල් ගත්තාම යුරෝපයේ වගේ රටවල් මම ඇත්තටම ඕගනික් ඇත්තටම කාබනික වගාව කියන ක්‍රමවේදය සිදු වෙන ගොවිපළවල් වල ගොවීන් එක වැඩ කරලා තියෙනවා. ඒවත් ගිහින් තියෙනවා මම දැකලා තියෙනවා. ඕන් ඒක පූජනීයත්වයෙන් සලකන්නේ. ගොවිබිම. ඉතින් මෙතනදී රෝග පලිබෝධ පාලනය කිරීම සඳහා කෘතිම අපි කියන්නේ මොකද රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරට ඔවුන්ට ස්වභාවික සතුරන් ස්වභාවික පරිසරයෙන් ලැබෙන දායකත්වය ඉතාම වැඩි ඒව පාලනය කරන්න. ලැබෙන අස්වැන්නත් ඉතාම අඩුයි. ඉතින් ඒ නිසා තමයි ඇත්තම අපි මේ කියන සහතික කරන ලද කාබනික කියන එක තමයි ඇත්තම සංකල්පය. මෙන්න මේ කාබනික නිෂ්පාදන වල මිල සාමාන්‍ය කාබනික සාමාන්‍ය අපි එදිනෙදා දකින කෘෂි නිෂ්පාදන වල මිල වගේ 5 ගුණයක් 6 ගුණයක් වැඩි. ඉතින් ඇයි ලැබෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඕන් ඒ සඳහා විශාල කැපවීමක් යොදනවා ඒ නිෂ්පාදනය ලබා ගන්න. ඒ නිසා ඕන් ඉහළ මිලක් ඒ සඳහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා දැන් සාමාන්‍ය රටක අවම වශයෙන් අවුරුදු 5ක ට්‍රාන්සිෂන් එකක් තියෙන්න ඕන කාබනික ගොවිතැනට අපි කියන්නේ පරිවර්තනය වෙන්න. සාමාන්‍ය අපි සාම්ප්‍රදායික නැත්නම් අපි කියන්නේ කොමර්ෂල් නැත්නම් මේ අපි කියන්නේ වාණිජ කෘෂි කර්මාන්තයේ ඉඳලා මෙන්න මේ කාබනික කෘෂි කර්මාන්තයට අවම වශයෙන් අවුරුදු 5ක ට්‍රාන්සිෂන් එක සංක්‍රාන්ති කාලයක් තියෙනවා. ඉතින් ක්‍රමානුකූලව තමයි මේ ක්‍රමවේදයට යන්නේ. දැන් මම දන්නේ නැහැ අපි කතා කරන්නේ ඒ කාබනික ගොවිතැන නම් නෙමෙයි. ලංකාවේ කතා කරන්නේ මේක පාරිසරික ගොවිතැන වගේ දෙයක් තමයි අපි ලංකාවේ මේ දැනට කතා කරන්නේ. මේ කෙසේ වෙතත් මේ කිසිම සූදානමක් නොවී සිදු කිරීමට කාබනික ගොවිතැනට හැකියාවක් නැහැ. කාබනික ගොවිතැන සඳහා යාමට අති විශාල සූදානමක් පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඉතින් අර මං කිව්වේ ඒකයි දැන් පළවෙනි වසරේදී කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දෙවෙනි වසරේදී කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ විදිහට යන. එතකොට බොහෝ විට රටවල් රජයන් මගින් ඒ ගොවි මහතා දරන පාඩුව ලබා දෙනවා ඔහුට. ඉතින් එහෙම තමයි ඔවුන්ගේ මනස සංකල්ප සංවර්ධනය කරන්නේ. ඔබ යන්න ඕනේ මෙන්න මේ තැන ඔබ ළඟා වෙන්න ඕන ඔබේ ස්ථානය වෙන්න මේකයි අවුරුදු 5ේදී. ඉතින් මම පොන්චි උදාහරණයක් ගන්න මේ ලංකාවේ වෙච්ච දේ ගැන කතා කරන්න. මේක මම විද්‍යාත්මක කතා බහක් වුණාට මම මේකට ඉතිහාසයේ පොඩ්ඩක් ගාව ගන්නවා. දුටුගැමුණු රජතුමා එලාර සමග යුද්ධයට යන්න ඉස්සෙල්ලා මොකද්ද කරේ? යුද සේනාංක සූදානම් කරා. ඒත් එක්කම සහෝදරයා යවුවේ කොහෙටද? සහෝදරයා යවුවා වෙල්ලස්සට ගිහිල්ලා වගා කරන්න කිව්වා. ඇයි අරහේ යුද සේනාංක සූදානම් කරන අතර යුද්ධයක් ආවොත් ඒකට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය සියල්ලම සූදානම් විශේෂම බත් සූදානම් වෙලා තියෙන්න ඕනේ කියලා. දැන් මේ මගින් කරේ මොකද? ඔහු එම සංග්‍රාමයට මුහුණ දීමට සූදානම් වුණා. අපිත් මේ කාබනික සංග්‍රාමයකට මේ අවතීර්ණ වෙලා තියෙන්නේ. අපි සූදානම්ද ඒ සංග්‍රාමයට මුහුණ දෙන්න? දැන් ඒ ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වෙනවා ජනප්‍රවාදයේ තියෙනවා මේ වෙල්ලස්ස කියලා කියන්නේ. ඉතින් රජතුමාගේ සහෝදරයා ගිහිල්ලා වගා කටයුතු කරලා බලනකොට ඉතාම විශාල ප්‍රමාණයක් කෘෂි කර්මාන්තේ නියලුණාලු බත වගාව ඉතාම හොඳ මට්ටමක තියෙනවා. රජතුමා නිරීක්ෂණය කළා කිව්වලු මේක ඇතිමලේ කියලා. දැන් මේ ඇති කරා මේ වෙල්ලක්ෂයක් වෙල්ලස්ස මේ විදිහට ජනප්‍රවාද විවිධ කතා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ඒ වගේ දූරදර්ශී රජතුමන්ලා හිටපු රටක් මේක. කියන්නේ යම්කිසි සංග්‍රාමයකට ප්‍රවේශ වීමට පෙර පැහැදිලි අපි කියන්නේ මොකද ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් තමයි එතෙන්ට ගියේ. ඇයි අපි මෙහෙම එකවර මේ කාබනික ගොවිතැනට ගියේ? මේක කාබනික ගොවිතැනට කරන නිග්‍රහයක්.
කාබනික ගොවිතැනට අපි සිදු කරන්නේ නිග්‍රහයක් මේ ඇත්තටම මේ කාබනික නියම කාබනික ගොවිතැන කියන දෙයට. මේක අපි මීට වඩා අපි අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපි සූදානම් කරාද මේ කාබනික ගොවිතැනට යන්න. අපි ගොවීන් දැනුවත් කරාද කාබනික ගොවිතැන ගැන. අපි ඔවුන්ව දැනුවත් කරාද කොහොමද කාබනික පොහොර සාදාගන්නේ කියලා. නැහැ. ඔවුන් වසර 40ක් 50ක් 60ක් යම්කිසි රටාවකට හුරු වෙලා ගොවිතැන කරගෙන ගිය ගොවීන්. ඉතින් අපි විශ්වවිද්‍යාලවල සිසුන් සූදානම් කරාද? නැහැ. අපි මේ කිසිම සූදානමක් නැතුව ගත්ත තීරණයක් තමයි ලංකාවේ සිදුවන කාබනික ගොවිතැන. නමුත් ලෝකයේ සිදුවන සහතික කරන ලද කාබනික ගොවිතැන කියන්නේ ඉතාමත් හොඳින් අපි කියන මොකද්ද සකස් කරන ලද ක්‍රියාපටිපාටියකට අනුව සිදුවන අතිසාර්ථක නිෂ්පාදන ක්‍රියාවලියක්. ඒක ඇත්තටම ගත්තොත් ඉතා ලක්ෂරි ෆුඩ් එකක් තමයි ඇත්තටම අපි කියන්නේ මොකද්ද සුඛෝපභෝගී ආහාර සඳහා කැමැත්තක් දක්වන පිරිසක් වෙනුවෙන් සහ විශේෂයෙන්ම පරිසරය සහ අනිකුත් ස්වභාවික සම්පත් කෙරෙහි විශාල ඇල්මක් දක්වන පිරිසක් සඳහා නිෂ්පාදනය සිදු කරන ක්‍රියාවලියක් තමයි මේ සහතික කරන ලද කාබනික ගොවිතැන සහ නිෂ්පාදන කියන්නේ මේකනේ මේ ලංකාවේ සිදුවෙන්නේ. අපි කිසිම සැලැස්මක් නැතුව සංග්‍රාමයකට මුහුණ දීලා තියෙනවා. එහි ප්‍රතිඵල තමයි අපි මේ හැමදාම දකින්නේ විරෝධතා ගොවීන්ගෙන් ඇතිවන විරෝධතා ඒ ප්‍රතිඵල ඉතාම ඉක්මනින් අපි හැමෝටම දැක ගන්න ලැබෙවි. තව මාස 3-4ක් මේ මහකන්නේ අවසාන වෙනකොට ආහාරවල ඇතිවෙන හිගේ සහ මිල අධික ලෙස ඉහළ යෑමත් එක්ක අපිට තව ගැටලු රැසකට ඉදිරියේදී මුහුණ පාන්න සිදුවේ සූදානම් වෙලා ඉමු. ආචාර්යතුමනි මේ අපි අහලා තියෙනවා අපේ ඉතිහාසයේ අපි අපේ රටින් සතියකට සහල් නැව් 3ක් විතර පිට රටට යවුවයි කියලා. ඒ කාලේ කෘත්‍රිම රසායනික පොහොර තිබ්බේ නෑනේ. දැන් අපිටත් කන්න සහල් නැතුව ඉන්නවා. පොහොර තිබිලත් මොකක් වෙන්නේ නැද්ද මේ රහස? ශ්‍රී ලංකාව කියන්නේ හරි අපූර්ව දිවයිනක්. ඒ කියන්නේ අපිට ආවේනික වෙච්ච දේශීය ඥානයේ සපිරුණු පද්ධතියකින් ස්වයංපෝෂිත වෙච්ච රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් මම එතනදි කියන්න ඕනේ ඉතින් අපේ වර්තමාන ජනගහනයත් එක්ක ගන්නකොට ඔය ඔබ කතා කරන යුගයේ ජනගහනය ඉතාමත් අඩුයි. ලංකාව විතර නෙමෙයි මුළු ලෝක ජනගහනයම ගත්තාම ඉතාම අඩුයි. මම අර කිව්වා කලිනුත් ඔය හරිත විප්ලවයත් එක්ක තමයි ජනගහනය වැඩි වුණේ. මොකද ප්‍රමාණවත් තරම ආහාර මිනිසුන්ට ලැබෙන්න ගත්තා. ඒ නිසා ආයු කාලය වැඩි වුණා. ආහාර රටාව වෙනස් වුණා. ඒත් එක්ක ජනගහනය වේගෙන් ඉහළට යන්න සිදු වුණා. ඉතින් අපිට ආවේනික වෙච්ච පද්ධතියක් තියෙනවා. ඇත්තටම ඒව මේ වෙනකොට ලංකාවෙන් වඳ වේගෙන යනවා. ඒත් එක්කම අපේ තිබුණ පාරම්පරික වී ප්‍රභේද අති විශාල සංඛ්‍යාවක්. හැබැයි මම පැහැදිලිව කියන්න ඕනේ ඒවයි අස්වැන්න මේ අද අපි භාවිතා කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත වී පරීක්ෂණ ආයතන මගින් අධ්‍යයනය කරලා නිදහස් කරලා තියෙන අපි කියන්නේ varieties ප්‍රභේද තරම් අස්වැන්න ලබා දෙන්නේ නැහැ. නමුත් ගුණාත්මක වෙනත් අපි කියන්නේ මොකද්ද ලක්ෂණ සහිත ඒවා ඖෂධීය ලක්ෂණ වෙනත් අනිකුත් විශේෂ ලක්ෂණ සහිත වී ප්‍රභේද ශ්‍රී ලංකාවේ තිබුණා. දැනටත් සමහර ගොවීන් විසින් සුළු පරිමාණයෙන් මෙය භාවිතා කරනවා. ඉතින් අපි සහල් අපනයනය කර රටක් විදියට ඉතිහාසයේ තියෙනවා. ඉතින් ඔතනට මම හිතනවා අපි තිබුණේ අපේ සාම්ප්‍රදාය කෙම් ක්‍රම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මේ හැම දෙයක්ම ලංකාවේ තිබුණා. ඒව දැන් ඒව සියල්ලම දැන් භාවිතයෙන් තුරන් වෙලා ගිහින් තියෙනවා. අපිට මේ කිසිම දෙයක් නැහැ තිබුණේ නැහැ කියලා ඔප්පු කරන්න සාක්ෂි නැහැ. ඒ කියන්නේ අපිට කියන්න බෑ මේවා මෙහෙම වුණේ නැහැ කියලා. නමුත් පිළිගන්න සත්‍ය තමයි මේ හරිත විප්ලවයත් එක තමයි ලෝකේ කුසගින්න නිවුනේ. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනේ. ඒත් එක තමයි මේ අස්වැන්න ඉහළ යාම සහ ජනගහනය වර්ධනය වීම සහ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වර්ධනය වීම විශේෂයෙන්ම ආසියාව සහ අප්‍රිකාව වගේ රටවල් වල ඒ වාසි සැලසුනේ මේ අලුත් ක්‍රමවේදයත් එක්කයි. ඉතින් ඕක තමයි ඇත්ත අපි ඇත්තටම දකින්නේ. ආචාර්යතුමියනි මේ පොහොර ගැටලුවත් එක්ක අපේ රටේ හැම දෙනෙක්ම දැන් කතා කරනවා නයිට්‍රජන් ගැන. අපි නයිට්‍රජන් ගැන දැනගෙන හිටිය කාලයක් තිස්සේ ගොවිතැනත් එක්ක. හැබැයි දැන් කතා කරන්නේ නැනෝ නයිට්‍රජන් ගැන. ඒත් එක්කම මේ තුන්වෙනි පරම්පරාවේ කියලා ඉදිරි පද කිහිපයකුත් තියෙනවා. මොකක්ද මේ ගොවිතැනට යොදා ගන්න හදන තුන්වෙනි පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් කියන්නේ? ඇත්තට මම අර මුලින් පොහොර ගැන කියනකොට මේ કૃතිම රසායනික පොහොරවල මම කියවනේ අර ද්‍රාව්‍යතාවය ඊටාම් වැඩි පොහොර තමයි අපේ තියෙන්නේ කියලා. දැන් යූරියා කියලා කියන්නේ ඒවා ප්‍රාථමික පොහොරක්. ඉතින් මේ පොහොර යොදනකොට අර එක හොඳක් තියෙන්නේ ඉක්මනින් නයිට්‍රජන් නිදහස් වෙනවා. නරක තියෙන්නේ නයිට්‍රජන් වේගයෙන් නිදහස් වෙන නිසා හරියාකාරව අපි යෙදුවේ නැත්නම් ඒ නයිට්‍රජන් පසෙන් ඉවත් වීමේ සම්භාවිතාව වැඩි. හරියාකාරව කියලා මම කියන්නේ දැන් අපේ නිර්දේශයේ තියෙනවා
3 පාරකට බෙදලා දාන්න. අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය 3 පාරකට බෙදලා දාන්න. නැත්නම් 4 පාරකට බෙදලා දාන්න. එහෙම කියන්නේ අර එකපාර දානකොට හිතන්නකෝ එකපාරක් ගිහිල්ලා දැම්මොත් නයිට්‍රජන් කිලෝ 100ක් හෙක්ටාරයකට ඕනේ. ඔය 100 එකපාරින් දැම්මොත් ගහේ මූල මණ්ඩලය හරියට හැදිලා නැති චූටි පැලේ කාලේ ඔය ගහෙන් ඔය අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ඔක්කොම ලබා ගන්න නැහැනේ. ගහට ගන්න පුළුවන් තරම තමයි ගහෙන් ගන්න. ඒතර ඉතුරු ටික වැඩි හරියක් පසෙන් ඉවත් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේක කොටස් වශයෙන් දාන්න කියන්නේ. 100 දාන්න ඕන නම් අපි කියනවා මුලින් 30ක් දාන්න, ඊට පස්සේ 20ක් දාන්න. අන්න ඒ විදිහට අපි ගණන් කරලා කියනවා එහෙම දාන්න කියලා. නමුත් ඕක ඔහොමම වෙන්නේ නැහනේ. එහෙම ඇයි එහෙම නොවෙන්නේ? ගොවි මහත්තුරුන්ට ඔකට හේතු තියෙනවා. දැන් අපි නිර්දේශ දුන්නට අපි දන්නවා මේ එළියේ ක්‍රියාත්මක වෙන දේ බලපුවම අපි කියනවා මේ පොහොර ටික දාලා පසට මිශ්‍ර කරන්න. ඒක තමයි අපි කියන්නේ. නිකන් උඩින් දාන්න එපා. එතකොට පොහොර අර මේ වෝල්ටලයිසේෂන් එමෙත වාෂ්පීකරණයනුත් ඉවත් වෙනවා. හරි ඒ වගේ ඉවත් වීමේ ක්‍රම තියෙන නිසා අපි කියන්නේ පොහොර පසට මිශ්‍ර කරන්න. නමුත් අපි දැකලා තියෙනවා වගා බිම් වලට යනකොට පොහොර ටික තියෙනවා උඩ මේ උඩ බලා ගන්න පුළුවන් වෙන්න තියෙනවා. ඇයි හේතුව? අපි කිව්වට අක්කරයක් දෙකක් වවන කෙනා ඒක කරන්නේ part time job එකක් විදිහට නම් කවුද ගහවටේ ගිහිල්ලා අරක හාර පසට එකතු කරන්නේ නේද? ඒ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ තමන්ට කම්කරු ශ්‍රමයේ තියෙන වෙලාවට තමයි යා පොහොර ටික දාන්නේ. ඒතර කම්කරු ශ්‍රමයේ අඩුයි නම් අපි කොච්චර කිව්වත් මේක 4 පාරකට දාන්න කියලා ඒක දෙපාරෙන් දානවා. මොකද එයා ඒකේ තාක්ෂණයේ හේතුව හරියට අවබෝධයක් නැතුවනේ එයා ඒක කරන්නේ. එයා හිතනවා කොයි වෙලේ දැම්මත් හරි කියලා. තව වැරදිම දේ තමයි මේ දැන් මේකෙන් දාන එකෙන් කොටසක් ඉවත් වෙනවා කියලා හිතලා එකපාරක් අර දාන්න කියන දේ වගේ දෙගුණයක් දානවා. දෙගුණයක් දාලා හිතනවා දැන් වැඩේ හරි. දැන් කොටසක් ඉවත් වුණා. තව මේකේ තියෙනවනේ මේ මිනිස්සු හිතන විදිහ. ඒකයි මේ ආකල්පමය සංවර්ධන ඉතාම වැදගත් වෙන්නේ. මේක තමයි අවභාවිතය කියලා කියන්නේ. හරි. මේ ප්‍රශ්නේ අඳුර ගැනීම නිසා තමයි එක එක විදිහට පොහොර වෙනස් කරලා එන්න ගත්තේ. යූරියා ඊට පස්සේ එනවා නිකම්ම ලොකු මේ කියන්නේ චූටි කැට වෙනුවට අපි කියනවා කැටේ ලොකු කරලා ආවා. ග්‍රැනියුලේටඩ් යූරියා කියලා. ස්ප්‍රිල් යූරියා එක චූටි කැට වෙනුවට දැන් ලොකු කරා. කැටේ ලොකු වුණාම දිය වෙන්න ගත වෙන කාලය වැඩි කරා. හරි එතකොට හරි පොඩ්ඩක් මේ දාන විදිහේ ප්‍රශ්නයක් වුණත් අර ලොසස් එහෙම නැත්නම් පසෙන් ඉවත් වීමේ සම්භාවිතාව අඩු කරගන්න. ඊට පස්සේ අපි කියනවා කෝටඩ් යූරියා. ඒ කියන්නේ යූරියා එක දානකොට දැන් මේ යූරියා එක මම හිතන්නේ ඔයගලන් දැකලා ඇති ගොවි මහත්තුරු දාන්න ඉක්මනින් දිය වෙනවා. අපි මෙහෙම එළිය තියලා තිබුණොත් ජල වාෂ්ප අවශෝෂණය කරගෙන දිය වෙනවා. ඉතින් මේක අපි ආව සල්ෆර් කෝටඩ්. ඒ කියන්නේ සල්ෆර් වගේ දෙයක් මේක වටේ ගාලා අපි කට්ලට් හදන්නේ ගෙදර. කට්ලට් හදනකොට අල මිශ්‍රණයේ අපි බිත්තර සාරු දවටලක් බිස්කට් කුඩු දවටන්නේ අන්න ඒ වගේ මේකේ කෝටින් එකක් ආවා. සමහරකට ඕගනික් කෝටින් එකක්, පොලිමර් එකක්, එහෙම නැත්නම් සල්ෆර් වගේ දෙයකින්. මොකද ඒ කෝටින් එකක් දැන් මේ කෝටින් එකත් එක්ක යනකොට අර දිය වෙන ප්‍රමාණය අඩු කරගන්න. හෙමින් දිය වෙන්න. ඊට අමතරව තව දැම්ම මේක යූරියා දිය වෙනකොට හැදෙනවා ඇමෝනියම් තමයි ඉස්සෙල්ලම හැදෙන්නේ. ඇමෝනියම් හැදිච්ච ගමන් ඇමෝනියම් නයිට්‍රේට් බවට පත් වෙනවා. ඒතර ඔන්න ඔය ක්‍රියාවලිය හෙමින් සිද්ධ වෙන්න. මොකද නයිට්‍රේට් වුණාම තමයි ප්‍රශ්න ගොඩක් එන්නේ. නයිට්‍රේට් වුණාම තමයි ඉක්මනින් පස්සෙන් ඉවත් වීමේ සම්භාවිතාව තියෙන්නේ. මේක හෙමින් කරන්න තව යූරියේස් ඉන්හිබිටර්ස්, නයිට්‍රිෆිකේෂන් ඉන්හිබිටර්ස් කියලා තව ಜಾති මේ පොහොරට එකතු කරා. ඒතර මේව තමයි කියන්නේ අපි දියුණු කරන ලද පොහොර කියලා. හරි ඒ කියන්නේ අර මුලින් තිබුණ නිකම්ම යූරියා වෙනුවට මේ දැන් යූරියා කෝට් කරා, යූරියා ග්‍රැනියුල් එකේ සයිස් එක ලොකු කරා, තව අර ඉන්හිබිටර්ස් දැම්මා. ඒ කියන්නේ දැන් මේ පොහොර එක අපි තාක්ෂණය ටිකක් දියුණු වෙනවා. හරි ඊට පස්සේ මේක තව දුරටත් දියුණු කරන අවස්ථාව තමයි අපි කියන්නේ third generation, fourth generation fertilizers කියන්නේ. එතන තාක්ෂණය වැඩි කරන්නේ අපි කියනවා මේකට slow release property එක දෙනවා කියලා. ඒ කියන්නේ අර පෝෂක නිකුත් වීමේ වේගය අඩු කරන්න. ඒක තමයි ප්‍රධාන දේ. පෝෂක නිකුත් වීමේ වේගය අඩු කිරීම මගින් අපි අර කාබනික පොහොර වල තරම්ම අඩු කරන්නේ නැහැ. ඒතර ශාකයට අවශ්‍ය වේගයෙන් පෝෂක නිකුත් වෙනවා. නමුත් පසෙන් ඉවත් වෙන්න තරම් වේගයෙන් දෙන්නේ නැහැ. ඒතර ශාකයට අවශ්‍ය ප්‍රමාණයට ඒ වේගයට හරියන්න පෝෂක නිදහස් වෙන වේගය සමාන කරලා හදන පොහොර තමයි මේ third generation fertilizer කියලා කියන්නේ. දැන් නැනෝ නයිට්‍රජන් ගැන අහුවනේ. මේ නැනෝ නයිට්‍රජන් කියන එක ඇත්තටම අපි ඉන්දියාවෙන් ගෙන්නන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Indian Farmers Fertilizer Corporation කියන එක. මේගොල්ලන්ගේ මේ නැනෝ නයිට්‍රජන් කියලා අපි කිව්වට ඇත්තටම ඉන්දියාවේ දැන් මේ මාර්තු මාසේ තමයි මේගොල්ලන්ට අප්‍රූවල් හම්බ වෙන්නේ. මේක large scale හදලා විකුණන්න. මේක නැනෝ යූරියා. ඒගොල්ලන් නිෂ්පාදනය කළ ඒගොල්ලන්ගේ පරීක්ෂණ පත්‍රිකා ඔක්කොම තියෙන නැනෝ යූරියා කියලා අපිට එන්නේ නැනෝ නයිට්‍රජන් කියලා තමයි නම කියන්නේ.
හරි අපි යූරියා නෙමෙයි කියලා හිත හදාගමුකෝ මේක නයිට්‍රජන් කියලා හිතමුකෝ. තුන්වෙනි පරම්පරාවේ කියලා කියනවා. තුන්වෙනි පරම්පරාව කියලා ඔකටත් කියනවා. තුන්වෙනි පරම්පරාවේ තව පොහොර වර්ග ගොඩක් තියෙනවා. ඒතර මේකෙත් ලක්ෂණේ තියෙන්නේ මේ අංශු කුඩා කරලා මේගොල්ලන් කියන්නේ පත්‍ර මතට ඉස්සම පත්‍රවල පූටිකා ඔස්සේ ගහ තුළට ලබා ගන්නවා කියන එක. ඒතර ඒක ඇත්තටම තාක්ෂණය අතින් හොඳ ක්‍රියාවලියක්. නමුත් අපිට ගොවි මහත්තුරුන්ට මේක දෙනකොට මිස් වෙච්ච දේවල් කීපයක් මම කියන්නම්කෝ. පූටිකා මතින් පත්‍රවල පූටිකා තුලින් පොහොර උරා ගන්න නම් අපි નિયમિત බිඳුවේ ප්‍රමාණය වැදගත්. මේ අපි යොදන පොහොර බිඳුවේ ප්‍රමාණය වැදගත්. මම හිතන්නේ දැන් අපි හැමෝම ගෙදර ස්ප්‍රේ කෑන් භාවිතා කරලා තියෙනවා. අපි ස්ප්‍රේ කරනකොට ඔයගලන් දැක ඇති සමහර වෙලාවට අපි විදින්න ඕන දුර ප්‍රමාණය අනුව අපේ පැලේට තියෙන දුර ප්‍රමාණය අනුව ඊට පස්සේ පැලේ ලක්ෂණ අනුව අපේ අර ස්ප්‍රේ එක අපි නොසල් එක කරකව හදනවනේ නේද? ඉතින් මෙන්න මේක ඊටාම වැදගත්. මොකද අපි පෙන්නන මම උදාහරණයක් ගන්න කෘමිනාශක වලින්. කෘමිනාශක වල පෙන්නන එකක් තමයි අපි යොදන කෘමිනාශක වල අපි අපි කියන්නේ නැප්සැක් කියලා යන්ත්‍රය කියලා පිටේ බැඳගෙන මෙහෙම ගහන්නේ. බින්දු ඉසන යන්ත්‍රය. බින්දු ඉසන යන්ත්‍ර. ඔන්න ඔය නැප්සැක් වගේ යන්ත්‍රයකින් ගහනවා නම් අපිට ලැබෙන බින්දුවේ ප්‍රමාණය ලොකුයි. ඒ ලැබෙන ජල බින්දුව ප්‍රමාණයෙන් ලොකුයි. එහෙම වෙනකොට ඉවත් ඒවා අර පත්‍රයකට වැටෙනම රඳලා හිටින්නේ නැහනේ. ඒක පත්‍රයෙන් බිමට වැටෙනවා. අනේ බරයි බිමට වැටෙනවා. ඒ නිසා අර යොදන්න ඕන පරිමාව වැඩි. උදාහරණ ලීටර් 6000ක් විතර දාන්න වෙනවා හෙක්ටයාර එකකට අපිට අවශ්‍ය කරන කාර්යය කරගන්න. නමුත් අපි ඔක පවර් ස්ප්‍රේ එකෙන් ගහනවා කියලා හිතන්න. පවර් ස්ප්‍රේ එකෙන් ගහනකොට බිඳුවේ ප්‍රමාණය මයික්‍රෝමීටර් 80ක් විතර චූටි බිඳු වලට අපිට දෙන්න පුළුවන්. අන්න එහෙම මේ පවර් ස්ප්‍රේ එකෙන් ස්ප්‍රේ කරනවා නම් අර ලීටර් 6000ක් හෙක්ටයාරයකට යොදලා කරපු කාර්යය අපිට කරන්න පුළුවන් ලීටර් 100කින්. දැන් ලීටර් 6000 ලීටර් 100කට බස්සන්න පුළුවන් අපේ ස්ප්‍රේ කරන ටෙක්නික් එකෙන් විතරක්. මේ යොදන කෘමිනාශකය හෝ පොහොර හෝ කිසි වෙනසක් නැහැ. ස්ප්‍රේ කරන මෙතඩ් එක ස්ප්‍රේ කරන ක්‍රමය වෙනස් කරලා මේ පරිමාව වෙනස් කරන්න පුළුවන්. දැන් මේ අපිට කියනවානේ ගොවි මහත්තුරුන්ට නැනෝ නයිට්‍රජන් එක දීලා මේක ගහන්න නිකන් ඒක කියන්නේ මැජික් අරිෂ්ටය වගේ නේ ගහපම ඔක්කොම හරි වගේනේ. ඒතර මේ කියන දේ ඒ කියන ප්‍රතිඵලය ගන්න නම් මැජික් පොහොරක් කියලාත් කිව්වා. මැජික් පොහොරක් කියලාත් කියනවා. ඉතින් මේ කියන ප්‍රතිඵලය දෙන්න නම් පූටිකාවක් කියන්නේ මයික්‍රෝමීටර් 100ක විතර විවරයක් තියෙන්නේ නේද? ඒතර ඒ 100ක විතර විවරයෙන් ඇතුළට යන්න එපා. ඕකට ලොකු බින්දුවක් උඩින් දැම්මම හරියන්නේ නැහනේ. ඒතර මයික්‍රෝමීටර් 80 බින්දුවක් වැටෙන්න ඕනේ. දැන් කොතනද ওই පත්‍රිකාවේ ගොවි මහත්තයට කියලා තියෙන්නේ මේක පවර් ස්ප්‍රේ එකකින් ගහන්න නැත්නම් ওই ගහන එක වැඩක් නැහැ කියලා. නේ? ඔය කියන ලීටර් 2.5ක් එකපාර හෙක්ටයාර එකකට ගහන්න කියනවනේ වතුර දිය කරලා. ඒ කියන දේ ඔය කියන ප්‍රතිඵලයේ ටිකක් හරියන්න නම් පවර් ස්ප්‍රේ එකෙන් ගහන්න ඕනේ. හරිනම් ඒගොල්ලන් નિયમિત දෙන්න ඕනේ. මේක ගහන්න ඕනේ මොන වගේ අවස්ථාවල් වලදීද මොන වගේ දුරකින්ද මොන වගේ ප්‍රෙෂර් එකකින්ද ඔය කියන විස්තර ගොවි මහත්තුරුන්ට එන්න ඕනේ. අපි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කලින් නම් මේ පොහොර ගෙනිච්ච ගෝනි වලින් ලොකු ප්‍රමාණයක් ඕනේ වෙනවා හෙක්ටයාරයක් වගා කරන ගොවියෙකුට. හැබැයි දැන් මේ ලීටර් 2.5කින් හෙක්ටයාරයක් අස්වද්දන්න පුළුවන් කියලා. මේක අධිසාන්ද්‍රණික රසායනිකයක්ද කියලාත් හිතෙන්න පුළුවන්. ඒක ඇත්තටම බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද ලීටර් 2.5 තියෙන කොක 104 නයිට්‍රජන් තියෙන පොහොරක්. ඒතර ඕක වතුරේ තව දිය කරලා ගත්තම තව සාන්ද්‍රණය අඩු කරලා තමයි ගහන්නේ. මම අර කිව්වනේ මේ දානකොට අර අපි පත්‍ර වලට දෙයක් යොදනකොට පිලිස්සෙන්න පුළුවන් සාන්ද්‍රණය අඩු කරලා අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා. ඔය සාන්ද්‍රණය අඩු කරලා මේක ස්ප්‍රේ කරන්න එක හේතුවක් පත්‍ර පිලිසීමේ තියෙන හැකියාව. ඒ වගේම පත්‍රයට විෂ වෙන්න පුළුවන්. මොකද මේක කෙලින්ම පූටිකා හරහා ඇතුළට ගිහිල්ලා නයිට්‍රජන් පත්‍රේ තැම්පත් වෙනවා. පත්‍රේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙන එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඔය වස විස ගැන කතා කරන අය කියනවානේ නයිට්‍රජන් වැඩි වකාපම කැන්සර් හැදෙනවා කියලා. සත්‍යතාවය අපි දන්නේ ඒක දොස්තර මහතුරු තමයි ඒක හොයන්න ඕනේ. නමුත් මේ කියන දේ කරපුවම මේ පැත්තට යෑමේ සම්භාවිතාවයකුත් තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් නිකන් අපි ගණන් හදලා බලමු. නිකන් මේ කොලයක් අරන් ගණන් හදලා බැලුවොත් ඔය කියන පොහොර එක 104ක් නයිට්‍රජන් තියෙන ලීටර් 2.5 තුන් පාරක් ගැහුවා කියමු. දැන් රජයෙන් කියන්නේ දෙපාරක් ගැහුවම ඇති කියලා. අපි කියමුකෝ තුන් පාරක්ම ගැහුවා කියලා. තුන් පාරක් හෙක්ටයාර එකකට ගැහුවත් හම්බ වෙන්නේ හෙක්ටයාර එකට ග්‍රෑම් 300යි. හරි මං කියවනේ මේ අස්වැන්න ගන්න ටොන් 5ක අස්වැන්නක් ගන්නකොට නයිට්‍රජන් ඉවත් කරන්න වෙනවා ගහට අවශ්‍ය කිලෝ 105ක්. අස්වැන්න විදිහට නයිට්‍රජන් ඉවත් කරනවා කිලෝ 50ක් අඩුම ගානේ. හරි කිලෝ 50ක් අඩුම ගානේ නයිට්‍රජන් ඉවත් කරනවා. ඒත් අපි ග්‍රෑම් 300ක් දීලා ඇද්ද? එතන මං හිතන්නේ ඒක තමයි හොඳම උදාහරණේ. මේක මැජික් අරිෂ්ටය නෙවෙයි. මේකෙන් විතරක් මොකුත් කරන්න බෑ.
අනිවාර්යෙන් පසට යොදන්න ඕනේ. ඒ නිසා තමයි ඕක දැන් අපිට විකුණන කණ්ඩායම Indian Farmers Fertilizer Corporation ඒගොල්ලන් කියන්නේ මූලික නයිට්‍රජන් පොහොර අඩු කරන්න එපා. ඒගොල්ලන් කියන ඉන්දියාවේ භාවිතා කරන DAP කියලා. අපි කියනවා ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් තමයි ඒගොල්ලන් මූලික නයිට්‍රජන් පොහොර විදිහට භාවිතා කරන්නේ. ඒක ඒ විදිහටම යොදන්න. ඊට පස්සේ යොදනවනේ අර බණ්ඩි පොහොර කිය අපි කියන්නේ. ඒ වගේ ඒගොල්ලන් යොදනවා යූරියා. ඒගොල්ලන් කියන්නේ මේ යූරියා යොදන එක 150කින් අඩු කරන්න. යොදන්න එපා කියලා නෑ. 150ක් අඩු කරලා ඒ වෙනුවට මේ ස්ප්‍රේ එක උඩින් ගහන්න යූරියා ටික පසට ඉසින්න. ඒක තමයි ඒගොල්ලන් කියන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එකේ තියෙනවා නිර්දේශයේ තියෙනවා ගොම දාන්න ඕනේ, කොළ පොහොර දාන්න ඕනේ, ඔක්කොම දාන්න ඕනේ. ඒතර අපේ මොකද්ද කියන්නේ? මොකුත් ඕනේ මේක මැජික් අරිෂ්ටි වගේ ගහන්න ඔක්කොම හරි කියලා. ඉතින් ඇත්තට මිනිස්සු නොමගෑවීමක් නෙවෙයිද මේ? නේද? ඔක්කො ගොවි මහත්තුරු දන්නවා. ගොවි මහත්තුරු ඔය නිලධාරීන් ඔය කියන අයට වඩා දන්නවා. ඔය මැජික් අරිෂ්ට් එකකින් කරන්න බැරි බව. හොඳයි. ඒ ගැන තවත් අපි කතා කරන්න ඕනේ. අපි කතා කරනවා අපි දන්නවා මුළු රටේම ගොවින් මේ වෙලාවේදී අවදියෙන් ඉන්නේ මේ නැනෝ නයිට්‍රජන් කියන පොහොරත් එක්ක ඇති වෙලා තියෙන අර්බුදය ගැන දැනගන්න. අපි ඒ ගැන කතා කරන්නේ තවත් විරාමයක් අරගෙන. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අපි විරාමයට යන්න කලින් ඔබතුමියත් එක්ක සාකච්ඡා කරමින් හිටියේ. ඔබතුමියගේ උත්තරයත් එක්ක මට නැවතත් යමක් එකතු කරන්න ඕනේ අහන්න ඕනේ කියලා මේ හිතුණා. මේ ආචාර්යතුමියනි අපි දන්නවා මේ ඈත අතීතයේ ඉඳලා ඕන කෙනෙක් දැකලා තියෙන අත්දැකීමක් තමයි සාමාන්‍යයෙන් ගොවින් තමන්ගේ වගාවට විශේෂයෙන්ම ගොවිතැන සඳහා පොහොර එකතු කරේ පස සකස් කරලා ගොයම කුඹුර මඩ කරලා ඉන්න අනතුරුව පසට පොහොර එක් කිරීමෙන් පසුව තමයි මේ තමන්ගේ වගාවට යොමුනේ. අපි මඩ පොහොර ගහනවායි කියලාත් කිව්වනේ. දැන් එතකොට මේ අලුත් මැජික් පොහොර භාවිතා කිරීමේදී මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැද්ද? මඩ පොහොර කියලා ගොවින්ට වී වගාවේ අපි භාවිතා කරන්නේ මෑත 2013 නේ අවසන් නිර්දේශය තියෙන්නේ. ඒ නිර්දේශයත් එක්ක එනකොට මඩ පොහොර විදිහට භාවිතා කරන්න දුන්නේ TSP විතරයි. කියන්නේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් එහෙම නැත්නම් ෆොස්ෆරස් ලබා දෙන පොහොර වර්ගය. දැන් මේ වෙද්දී ෆොස්ෆරස් ලබා දෙන්නේ මොකෙන්ද කියන එක ප්‍රශ්නයක්. ඒක කවුරුත් කියන්නේ මොකෙන්ද දෙන්නේ කියලා. අපේ සමහර ප්‍රදේශවල පසේ ෆොස්ෆරස් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කන්නයක් විතර දුවන්න පුළුවන් ලොකුවට දාන්න නැතුව සමහර ප්‍රදේශවල ඒ ප්‍රශ්නේ තියෙනවා. තව එප්පාවල රොක් ෆොස්ෆේට් අපේ නිදියෙන් ඒකෙන් පොහොර යොදන්න කියලා තියෙනවා යෝජනා. නමුත් ඒ කොතරම් දුරට වී වගාවට සාර්ථකද කියන එක තනිකර මහා පරිමාණයෙන් පරිශන කරලා අපි දන්නේ නැහැ. අපි කියමුකෝ හරි ඒක කරගත්තා කියලා. ඒක තමයි මඩ පොහොර කියලා කියන්නේ. මඩ පොහොරට යොදන්නේ ෆොස්ෆරස්. ඊට පස්සේ තමයි අපි යොදන්නේ අර මේ පඳුර දාගෙන එනකොට තමයි නයිට්‍රජන් දාන්න කියන්නේ. මොකද මේ මුල් ඉස්සර තිබුණ නිර්දේශයේ නයිට්‍රජන් අඩංගු යූරියාත් මඩ පොහොරකේ තිබුණා. දැන් ඒක අපි එතනින් ඉවත් කරලා තියෙන්නේ. අර මං කියන්නේ යූරියා දාපුවම මේක ඉක්මනින් ද්‍රාව්‍ය වෙනවා. ඒ නිසා පැලේ වර්ධනය වෙනකොට මූල් පද්ධතිය පොඩි. ඒතර ශාකයට අවශෝෂණය කරගන්න බැරුව වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඒ නිසා තමයි දැන් කියන්නේ මේ සති දෙකක්වත් ගියපු ගොයමට තමයි යූරියා දාන්න කියලා තිබුණේ. දැන් මේගොල්ලන් මේ දියර පොහොර වුණත් අපි භාවිතා කරන්න කියලා මේ කට්ටිය නිර්දේශ කරන්නේ අර යූරියා දමපු කාලයේදී. ඒ කියන්නේ අපි කියනවා පැලේ කුඩායි තාම පඳුරු දාන්න පටන් අරගෙන නැහැ. නමුත් සති දෙක වගේ කාලයක් යනකොට ගහ හැදිලා තියෙන්නේ. ඒ කාලෙදි තමයි යොදන්නේ කියලා කියන්නේ. ඒ කාලෙදි භූමි ආවරණය අඩුයි. එතකොට අර පත්‍ර මගින් මේ පොහොරේ අවශෝෂණය කරගන්නේ. එතකොට පත්‍ර පොඩි ප්‍රමාණයක් තමයි භූමියේ තියෙන්නේ. එතන ඒත් අපතේ යෑමක් තරමක් දුරට වෙනවා. නමුත් අර ඒ කාලෙදි යොදන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි ආපහු අර පඳුරු අවදියේදී යොදන්න කියනවා. ඊට පස්සේ අර කරල් එන කාලෙදි යොදන්න කියනවා. ওই වගේ කාල එක තියෙනවා. ඒ යූරියා යොදපු කාලත් එක්ක දෙන්නේ. මොකද ඒ කාලවලම තමයි අපි එන්නේ ඔය KCl එක කියලා කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් එක. පොටෑසියම් ක්ලෝරයිඩ් අපි සාමාන්‍යයෙන් වෙනදා භාවිතා කරේ මියුරේට් ඔෆ් පොටෑෂ් MOP. ඒක යොදන්නේත් ඔය මේ පඳුරු දමාගෙන එන අවදීදී තමයි. මොකද ඒ පොහොර එකේ ඒකෙන් ලබා දෙන පොටෑසියම් අවශ්‍ය වෙන්නේ ශාකය තුල පිෂ්ඨය එහෙ මෙහෙ ගමන් කරන්න ඒවට තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් ඒ කාලෙට තමයි ඒ පොහොර එක දෙන්නේ. මොකද මොන අවස්ථාවේද මොන වර්ධන අවධියේදී මොන ප්‍රමාණයෙන් දෙන්න ඕනද කියන ඒවා පරීක්ෂණ මගින් තමයි තීරණය කරලා තියෙන්නේ. ඒතර මේ නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතා කරන්න කියලා කියන්නේ අර දැන් මේගොල්ලන් කියන්නේ යූරියා යොදපු අවස්ථාව වෙනුවට යොදන්න කියලා. මම ඒනට පැහැදිලිවම ආයෙත් කියන්න කැමති ඒ කියන අවස්ථාවේ විතරක් යදුවොත් කොහෙත්ම නයිට්‍රජන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ නිකන් ගණන් හදලා බැලුවොත් ග්‍රෑම් එකපාරකට ලැබෙන ගාන ගණන් හදලා බලපුවම
අර භෝගයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නයිට්‍රජන් දෙනවා නම් මේ නැනෝ පොහොරෙන් පමණක් නැනෝ නයිට්‍රජන් පොහොරෙන් පමණක් භෝගයේ අවශ්‍යතාවය දෙන්න මේ පොහොර යොදනවා නම් 1250 වතාවක් ස්ප්‍රේ කරන්න ඕනේ. 1250 වතාවක් ස්ප්‍රේ කරනවා කියන්නේ දැන් වගා කන්නේ දිග කීයද? මාස 3යිනේ. මාස 3.5 කියමු. දවස් උපරිම අපි හිතමුකෝ දවස් 110ක් කියලා. ඒ උදේ හවස ගහලත් බෑ. ශ්‍රමදායකත්වය. ඔව්. මේක තමයි මෙතන ශ්‍රමදායකත්වය මේ කියන හරි ආකාරයෙන් අවශ්‍ය බිඳු ප්‍රමාණයෙන් ඉව යොදන්න ඕනේ. ඊට පස්සේ තන දාපුවම වහිනකොට දැන් මේ දවස්වල වහිනවනේ නේ. ඒතර වැස්සත් එක්ක මේක පත්‍ර වලට විතරක් දාලා ඇති වැඩක් නැහැ. පත්‍රෙන් හේදිලා ගියපුවම වැඩක් නැහැ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ මේක ලැබෙනවනේ වල් පැල වලට. අපි වල් පැල තෝරලා ගහනවා නෙමෙයිනේ. ඒතර වල් පැල වල වර්ධනය අධික වෙන්න පුළුවන්. තව දුරටත් භෝගයේ වර්ධනය බාල වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව මම තව එක දෙයක් කියන්න ඕනේ මේක නැනෝ පොහොරක්. නැනෝ පොහොර ලංකාවේ කාබනික වගාව සඳහා සහතිකයක් තියෙනවා. ප්‍රමිති සහතිකයක්. ලංකාවේ කාබනික වගාවට අදාළ ප්‍රමිති සහතිකය SLS 1324 මට මතක විදිහට 1324 කියන සහතිකකරණයට අනුව කාබනික වගාවන් සඳහා නැනෝ පොහොර භාවිතා කළ නොහැක. මේක අපි කියමුකෝ මේගොල්ලන් කියනනේ කාබනිකයි කියලා. ඒකත් විහිළුවක්. කාබනික කියන කට්ටිය කියන්නේ මේක අර පොලිමර් කෝටඩ් කියලා. කියන්නේ යූරියා අංශුව වට කරලා තියෙන කාබනික ද්‍රව්‍යයකින් නිසා මේක කාබනිකයි කියලා විහිළුවක් සපයනවා. ඉතින් එහෙම කිව්වත් ඒත් අපිට කාබනික වගාවේ නියැලෙන ගොවි මහත්තයෙක්ට මේක යොදන්නට බෑ. ඒ වගේම තව සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මේ නැනෝ පාටිකල්ස් කියලා කියන්නේ මේවා භාවිතා කරනකොට සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. මේවා අපේ ශරීරයටත් අවශෝෂණය කරන්න පුළුවන් නාසය හරහා. එතකොට අවශ්‍ය ඒ සනීපාරක්ෂක ඇඳුම් ඇඳගෙන මාස්ක් දාගෙන එහෙම ගහන්න ඕනේ. දැන් මේක මේ ප්‍රචාරය කරන විදිහට මේ මැජික් අරිෂ්ට වගේනේ ප්‍රචාරය කරන්නේ. ඒතර ගොවියෙක් නොමග යන්න පුළුවන්. ගොවි මහත්තයාත් හිතනවා මේක ගහපුවම හරිනේ. ඒතර අර අනිත් නිර්දේශය තියෙනවා තමයි රජයට කියන්න පුළුවන් අපි නිර්දේශ කරා මේ කම්පෝස්ට් දාන්න ඕනේ, කොළ පොහොර දාන්න ඕනේ. මේවා කියලා තියෙන්නේ කියලා. නමුත් මේක ප්‍රචාරයේ යන විදිහට කෙනෙක්ට අර ඒ අනිත් දේවල් වල වැදගත්කම නොතේරෙන්න පුළුවන්. මොකද මේ ඇයි මේ පොහොර මෙහෙම යොදන්න කියන්නේ? මේකෙන් ලැබෙන දේ මොකද්ද කියන ගැන හරි අවබෝධයක් දෙන්නේ නැහැනේ මේ ලස්සන සර්ව පිත්තල කරලා දෙනකොට. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ අපි ඇත්ත කියලා දීමේ වැදගත්කම ඒකයි. ඒක දෙන්න පුළුවන් ගොවියෙක්ට මේක සප්ලිමෙන්ටරි ෆර්ටිලයිසර් එකක්. ඒක අපි නෑ කියන්නේ නැහැ. ඒක වැරද්දක් නෑ. ඒක ගහපුවම ගහ ලස්සනයි. ගහ හොඳට හැදෙනවා. හොඳ කොළ පාට වෙනවා. ටික කාලයකට. ගහේ මුළු අවශ්‍යතාවය මේකෙන් දෙන්න බෑ. අන්න ඒ ඇත්තත් එක්ක අපි යන්න ඕනේ. ඒ ඇත්ත කිව්වොත් ගොවි මහත්තයා සැලකිලිමත් වෙනවා. අනික් ක්‍රම වලින් අවශ්‍ය නයිට්‍රජන් ටික දෙන්න. කාබනික ගොවිතැන කරන කෙනා දන්නවා මට මේක භාවිතා කරන්න බෑ. මම මේක භාවිතා කරොත් මගේ කාබනික සහතිකය නැති වෙන්න පුළුවන්. කාබනික සහතිකයක් ගන්න කෙනෙක් අවුරුදු 10ක් විතර මහන්සි වෙලා 10ක් විතර කැපකිරීමක් කරලා කාබනික සහතිකය ගන්න. එයාටත් ඔය කාබනික සහතිකකරණය නැති වෙන්න පුළුවන්. එයා මේ වැරදියට මේගොල්ලන් මේ ඕගනික් නයිට්‍රජන් කියලා ඒක අරගෙන ගැහුවොත් එයාගේ සහතිකකරණය එයාට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්ත කියලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. බොරු කියලා දෙන්න ඕනේ නැහැ. ඒක තාක්ෂණය හොඳයි. 3 වෙනි පරම්පරාව බැන්නම් 4 වෙනි පරම්පරාව කිව්වත් කමක් නැහැ. තාක්ෂණය හොඳයි. ඇත්ත කියලා දෙමු ගොවි මහතුරුන්ට. ආචාර්යතුමනි අපි අහලා තියෙනවා ලෝකෙ දියුණු රටවල් විශේෂයෙන්ම චීනය වගේ රටවල් තමන්ගේ මේ ගොවිතැන් කටයුතු සඳහා වගා කටයුතු සඳහා සම්ප්‍රදායික දැනුම භාවිතා කරා කියලා. අපේ රටෙත් එහෙම මහා ඉහළින් පිළිගත්ත මහා උතුම් සම්ප්‍රදායික දැනුම කන්දරාවක් අපේ ගොවියට තිබුණයි කියලා අපි අහලා තියෙනවා ඉතිහාසය තුළ. ඒ වගේම තමයි දැන් ලෝකේ කෘෂිකාර්මික කටයුතු වලට මේ ස්මාර්ට් ෆාමින් එතකොට ජියෝ ටැග් වගේ නූතන සංකල්ප භාවිතා කරනවා. අපේ රටේ මේ අපිට පේන දකින ආකාරයට සහ ගොවියන් කියන ආකාරයට අපි සම්ප්‍රදායික දැනුම භාවිතා කරන්නෙත් නැහැ. නූතන තාක්ෂණික දැනුම භාවිතා කරන්නෙත් නැහැ. ඇයි අපි වෙන්නේ කොහොමද? ඔව් අපි අතරමැදි අවස්ථාවක ඉන්නේ ඇත්තටම ශ්‍රී ලංකාව අපි සංක්‍රාන්ති සමයකද මම හිතනවා. ඔව් අපි ඉන්නේ අතරමැදි අවස්ථාවක්. මොකද අපේ පාරම්පරික දැනුම මේ වෙනකොට බොහෝ දුරට අපි අතරින් ඉවත් වෙලා ගිහින් තියෙනවා. මොකද මේ දැනුම භාවිතා කිරීමට අත්දැකීම් තියෙන පුද්ගලයන් ඒ පරම්පරාව අපේ නැහැ දැන්. හිටියත් 14ක් පමණයි. අනිත් එක තමයි අපේ තරුණ පරම්පරාව මේක විශ්වාස කරන්නේ නැහැ බොහෝ විට. මොකද මේ විශ්වාස සමග සම්බන්ධි ක්‍රියාකාරකම් රසක් තමයි මේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවට ආවෙනික දැනුම් සම්භාරය තුළ තියෙන්නේ. ඉතින් මේක අපි නැවත ස්ථාපනය කරන්න උත්සාහයක් දරනවා. නමුත් බොහෝ දිරට මට දැමම කියන්න බෑ. ඉතින් ඒව සාර්ථක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ලෝකයේ ආදි තාක්ෂණයට ගිහිල්ලා තියෙනවා. vertical farming දැන් අපි ගත්තාම නේද
අපි කියන්නේ මොකද්ද අවකාශයේ උපරිම ලෙස භාවිතා කරමින් සංවර්ධනය කරලා යාලා නිෂ්පාදන වලට යන භූමිය අලුත් භූමිය යොදා ගැනීමක් සිදු කරන්නේ තියෙන භූමියම අපි කියන්නේ සිරස් ලෙස භාවිතා කරමින් වගා කටයුතු කරන විශේෂයෙන්ම දියුණු රටවල් වල ලංකාවේ තාක්ෂණය දියුණු වෙමින් යනවා. උදාහරණයක් ගත්තාම අපි පොලි ටනල්ස් වගේ ඒවා ගත්තාම දැන් ඔටෝමේටඩ් පොලි ටනල්ස් වලට ගිහිල්ලා තිනවා. සියල්ලම ස්වයංක්‍රීයව සිදුවන ආකාරයේ වගා පද්ධති වලට ගිහිල්ලා තිනවා. ඉතින් ලංකාවේ අපි ගත්තාම දැනටත් බහුතරයක් ගොවි ජනතාව භාවිතා කරන්නේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේද. අපි කියන මේ ඒන්ෂන්ට් ටයිම් එකේ තියෙච්ච නැත්නම් අපි කියන්නේ ඉන්ඩිජිනියස් නොලෙජ් එක නෙමෙයි අපේ පැරණි දැනුමත් නෙමෙයි අපි භාවිතා කරන්නේ මේ මොඩර්න්ම ටෙක්නොලොජි එකත් නෙමෙයි ලංකාවේ භාවිතා වෙන්නේ ඔය අතරමැදි දැනුමක්. දැන් මේ අපේ ආචාර්යතුමිය සඳහන් කර දෙයකට මට පුංචි දෙයක් එකතු කරන්න ඕනේ මේ පොහොර භාවිතා කිරීම ගැන ගොවීන් අත්දැකීම් ගොඩක් සහිතයි. සමහරවිට අපිටත් වඩා දන්නවා මේවා ඒගොල්ලෝ ගන්න අත්දැකීම් තුලින් ප්‍රායෝගික භාවිතය තුලින්. ඒක තමයි වැඩිහිටියෙකුට දැනුම ලබා දෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් ඒක කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ භෝග වගාවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ප්ලිට්ස් නැත්නම් අපි කියන්නේ බෙදලා පොහොර භාවිතය දීලා තියෙන්නේ ශාකයක් භෝගයක් මොන ශාකේ වුණත් එයාගේ වර්ධනයේ තියෙනවා පෝෂක වලට වැඩි ඉල්ලුමක් තියෙන කාලයක් සහ අඩු ඉල්ලුමක් තියෙන කාලයක්. දැන් අපි ගෙන ගත්තොත් අපි පුංචි බබාලට හොඳට කන්න දෙන්න ඕනේ කියනවා නේද? ඒගොල්ලෝ ඉක්මනට වර්ධනය වෙන අපි වැඩි හිටියෝ වෙනකොට කියනවා නේද? අපිට දැන් ආහාරවල අවශ්‍යතාවය අඩුයි. අපි ඒ තරම් පුංචි දරුවෙකුට දෙන තරම් බැලන්ස් ඩයට් එකක් ඕනේ නැහැයි කියලා. මම කියන්නේ ඕනේ නැහැයි කියලා. සාපේක්ෂව අඩුයි නන් ශාක වලත් අන්න එහෙමයි. භෝගයක් වෙන්න ඕනේ නැහැ. ඕනම ශාකයක යාගේ වර්ධනයේ අවදිවල වැඩිපුර පෝෂණය සඳහා ඉල්ලුමක් තියෙනවා. ඒක ඉතාම කාර්යක්ෂම ලෙස නිවැරදිව ලබා දෙනවා මේ රසායනික පොහොර මගින්. ඒක තමයි ඔය අපේ කියන මේ කොටස් වලට බෙදලා පොහොර දානවායි කියන එකේ තේරුම අන්න ඒක. එතකොට පොහොර අපතේ යාම ඉතාම අඩුවෙන් සිද්ධ වෙන. ඒ කියන්නේ මුල් තියෙන කාලෙදි දෙන්න එක පොහොරක්, කොළ වැඩිපුර හැදෙන්න ඕන එක පොහොරක්. ඊළඟට කොළවල තියෙන ආහාර, කඳේ තියෙන ආහාර, අපි කියන දහන්නේ වලට සරි පළතුරු වලට හරි පරිවහණය කරලා පරිසංක්‍රමණය කරනවා. ඒකට අවස්ථාවෙදි දෙන්න ඕනේ වෙනත් පොහොරක් ඔන්න ඔය ගැන ගොවීන් ඉතාමත් හොඳින් දැනුවත්. ඉතින් ඒකට වසර ගණනාවක් තුල පරීක්ෂණ කරලා තමයි නිර්දේශ දීලා තියෙන්නේ. මේක ආවට ගියාට කරන දෙයක් නෙමෙයි. කාබනික පොහොර ගැන අපි ගත්තාම මේක කොම්පෝස්ට් ගැන මම හිතන්නම්. මොකද කොම්පෝස්ට් ගැන අපි කතා කරන්නේ. මේ කොම්පෝස්ට් වලට කිසිම හැකියාවක් නැහැ. ශාකයේ වර්ධනයේ එක අවදිවලදී ඉල්ලන අවශ්‍යතාවය අනුව නිදහස් කරන්න පෝෂක. එයා අපි කියන්නේ ඛනිජ මොකද්ද කියන්නේ මිනරලයිසේෂන්. එයා ඉබේ සිදුවන ක්‍රියාවලියක් කරහා සෙමින් මේක නිදහස් කිරීමක් තමයි සිදු වෙන්නේ. අනිත් මේ නැනෝ කතාවත් එක්ක කියන්නේ නැනෝ පොහොර භාවිතා කරන්න බෑ කාබනික ගොවිතැනේදී. අනිත් දේ තමයි මේ අධික ලෙස මෙවැනි පොහොර පත්‍ර මතර යොදන පොහොර භාවිතා කිරීම තුළින් මූල වර්ධනය පසුගාමී තත්ත්වයකට පත් වෙනවාමයි. ඒකට හේතුව දැන් අපි කවුරුත් මහන්සි වෙලා දෙයක් කරන්න කැමතිද? ලේසියෙන් කරන්න දෙයක් තියෙනකොට මම නම් කැමති ලේසියෙන් තියෙන දේ කරන්න. ඒතර ශාකයත් එහෙමයි. ශාකයට මුල් මගින් මේ පොහොර ඔක්කොම වටේ තියෙන අවශෝෂණය කරගන්න ලේසි කාර්යයක් නෙමෙයි අපි මේ කතා කරාට. පත්‍ර මතර ලබා දෙනවා නම් එයා ලේසියෙන් කෝටිකා හරහා පොහොර ටික ලබා ගන්නවා. ඉතින් මේක දිගින් දිගටම වුණොත් මොකක්ද දන්නවද වෙන්නේ? අපේ මූල පද්ධති පොහොර සොයා යමින් වර්ධනය වෙනවා කියලා අපි කියන්නේ. ඒ කාර්ය සම්පූර්ණයෙන් ඇනහිටිනවා. පැහැදිලි දුර්වල මූල මණ්ඩලයකට හිමිකම් කියනවා ශාක පොඩි පෑවිල්ලක් ආවත් පොඩි කැපීතම ඉරිගේෂන් හරි ජල සම්පාදනය කරන්න හැකි වුණත් පොඩි තත්ත්වයකට තිය අර සම්පූර්ණ ශාකයටම දරාගන්න ඒ පීඩනය දරා ගැනීම හැකියාව නැති වෙලා යන අනිත් එක තමයි මේ පත්‍ර ශාකයක පත්‍ර දෙන්නේ මොකටද? ප්‍රභා සංශ්ලේෂණ කාර්ය කරන්න. මොකද අපි දන්නවා ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන ආහාර තමයි අපි අස්වැන්න ලෙස ලබා ගන්න. ඉතින් භෝග කියන්නේ ශාක. ඉතින් එයා කරන්න ඕන දේ නොකර වෙන දෙයක් කරන්න පොළඹවන එකක් තමයි මේ අපි මේ පත්‍ර මතට යොදන පොහොර වලින් කරන්නේ. පත්‍ර මතට පොහොරේදීම තියෙනවා. අර ඇත්තට මේක අර මෙතුමිය සඳහන් කළා වගේ ඒක අපි කියන්නේ සප්ලිමන්ට් එකක් සහායක් ලබා දෙන ශාකයේ වර්ධනයට. එයා මූලික වශයෙන්ම මූල පද්ධතිය හොඳින් තියෙන්න ඕනේ වර්ධනය වෙලා නැත්තම් මුල හරි නැත්තම් එයාට කිසිම පීඩන තත්ත්වවලදී මම කියන්නේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයකදී මුහුණ දෙන්න බැරි වෙලා යනවා. ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන අපි වර්තමාන තත්ත්වය ගැන කතා කරොත් අපි දැන් යන්න ඕනේ කාබනික ගොවිතැනට නෙමෙයි. අපි යන්න ඕනේ තිරසර ගොවිතැනට. තිරසර ගොවිතැනේ කිසිම තැනක කියන්නේ නැහැ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න එපා කියලා. ඒ වගේම තිරසර ගොවිතැනේදී කියන්නේ අපි මේ කාබනික ගොවිතැනේ නැත්තම් ස්වභාවික ගොවිතැනේ මූලධර්ම සහ රසායනික ද්‍රව්‍ය භාවිතාවෙන් සිදුවන වාණිජ්‍ය කෘෂි කර්මාන්තයේ
ක්‍රමවේද දෙක එකතු කරමින් ඉදිරියට යන්න ඕනේ කියන එක. මෙතනදී අපි මේ කතා කරන පරිසරයට සිදුවන හානි විශාල වශයෙන් අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔය දැන් බහුලව කතා කරන ලෙඩ රෝග අපි දැන් සමහර විද්‍යාඥයන් පුනා කියනවා මෙන්න මේ රසායනික පොර නිසාමයි මේ දේ වෙන්නේ කියලා. දැන් ඒක ගැනත් අපි සැලකිලිමත් වෙන්න මේවා කම්පවුන්ඩ් ඉෆෙක්ට්ස්. ඒ කියන්නේ කරුණු ගොඩක එකතුවකින් සිදුවන දේවල් තමයි මේවා කෝස් ලීනියර් රිලේෂන්ෂිප් නෙවෙයි. මෙන්න මේක නිසා මේක වෙනවයි කියලා කියන්න පුළුවන් සංසිද්ධීන් නෙමෙයි. මේ ඔක්කොම ඊටාම සංකීර්ණ නිසා මේවා අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම් නිසා තමයි අපි මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාව වර්තමානයේදී ඉන්නේ අර අපේ තිබිච්ච පාරම්පරික දැනුමත් එක්කත් නෙමෙයි ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයකත් නෙමෙයි අතරමැදි අවස්ථාවක ඉන්නේ. අපිට ගැලපෙන්නේ තිරසර කෘෂි කර්මාන්තයේ සඳහා යොමු වීම තමයි. මෙතනදී අස්වැන්නත් අපිට බලාපොරොත්තු වෙන මට්ටමින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය කාබනිකකරණයට අපි මේ මාරු වීම තුලින් බලාපොරොත්තු වෙන පරිසර වාසී තියෙන පාරිසරික සාධක සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වයේ සංරක්ෂණය කිරීම මේවත් රැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකත් මේ මම දැන් අද කිව්වයි කියලා හෙට පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේකත් අපි ඇක්ෂන් ප්ලෑන් එක අපි මේක ඉස්සරහට අරන් යන්න ඕන ක්‍රමවත් සැලැස්මක් තියෙන්න ඕනේ. අපි මේක බල ගන්නවන්න ඕනේ. අපිට කවුද මේවා අරන් යන්නේ ඉස්සරහට. දැන් මෙතුමිය කිව්වා වගේ මේ බොරු කියන දේ තමයි දැන් කෘෂිකර්ම දැන් ශාස්ත්‍රයේ ඉන්න කෘෂිකර්ම නිලධාරීට නැනෝ තාක්ෂණය ගැන කියලා දීලාද තියෙන්නේ. දැන් පොහොර එක ගෙනල්ලා බාර දෙනවා. ගොවීන්ට ගිහින් කියන්නේ මේක දැන් ඔවුන් දන්නවද? ඔවුන් දැනුවත්ද? නෑ. ඇත්තටම නැහැ. දැන් ඔවුන් ගිහිල්ලා ගොවි මහත්වෙන්ට කිව්වම ඒ දේ සිදු වුනේ නැති වුණාම ඉදිරියේ කිසිම දවසක ඔවුන් කියන දෙයක් ගොවි මහත්ෙක් පිළිගනීද? මේක ඉතා සංකීර්ණ තත්ත්වය. ඔවුන් නෙමෙයි අපි කියන දෙයක්වත් පිළිගන්නේ. අපිට ඉස්සරහට ක්ෂේත්‍රයට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ කාබනික ගොවිතැන කියන දේ ඉතාම හොඳින් කරපු කණ්ඩායමක් ලංකාවේ වුණා. ඒ අය විදේශ විනිමය ගෙනාව ඒවා අපනයනය කිරීම තුළින් ඒව සහතිකරණයට ලක් කරලා යවුවා. දැන් කාබනික ගොවිතැන කියන්නේ ගෝනි බිල්ලෙක් වගේ. ගොවීන් ඒ ගැන අහන්නත් කැමති නෑ. ඉතින් ඒ විදිහට මේක ඉස්සරහට ලංකාවේ යන්න බෑ. ඒ නිසා අපි තිරසරක් ගොවිතැනට තමයි යන්නත් ඕනේ. රසායනික ද්‍රව්‍ය නමුත් ඔය කොහොම කිව්වත් ලංකාවේ ඉන්නේ අධික ලෙස රසායනික පොහොර සංශ්ලේෂිත පොහොර කෘමිනාශක භාවිතා කරන රටවල් අතර නෙමෙයි. ඉතින් අපි ඉන්නේ මධ්‍යස්ථ අගයන් වල. ඉතින් අපිට කියන්න බෑ ඒව නිසා තමයි ඔය කියන සේරම තත්ත්ව ලෙඩ රෝගද හැමදේම හැදිලා තියෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය භාවිතාවෙන් කියලා කියන්න බෑ. මම ඒකයි කිව්වේ ඒක කම්පවුන්ඩ් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ සාධක ගොඩක අතරමැදි ඒව අතර අන්තර්ක්‍රියා සිදුවීමෙන් කාලයත් එක්ක ගමන් කිරීම තුලින් ඇතිවෙන තත්ත්ව විදිහට අපිට ලෝකයේ දැන් පිළිගනක් තියෙනවා විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා පත්‍රිකා තියෙනවා පර්යේෂණ කරමින් යනවා. ඉතින් දැන් මම මේ කියන්න යන්නේ දැන් අපි මේ කිසිම දෙයකට එක්වර ජම්ප් කරන්න එපා. අපි යන්නේ අගාධයකට. දැන් අපි මේ වෙද්දි වැටිලා ඉන්නේ එකෙන්. ඉතින් අපි මේකෙන් කොහොම හරි උඩට එන්නත් ඕනේ දැන්. දැන් එහෙම කියලා බොරු කියලා නොගැලපෙන දේවල් මේ පද්ධතිය තව එකතු කිරීම තුලින් තවත් අපි යන්නේ පහලටමයි. මම ඉතාලම කනගාටු වෙනවා ඒ තත්ත්වය ගැන. මොකද අපි කිසිම සැලැස්මක් නැතුව මේ යන ගමන අර අඳුරේ අතපත ගෑමක් තමයි මේ සිද්ධ කරමින් ඉන්නේ. ඉතින් මෙතනදී සිදුවෙන්න ඕන පැහැදිලිවම ඒ ශාස්ත්‍ර නිලධාරීන්ගේ මට්ටමේ ඉඳලා ඔවුන් දැනුවත් කිරීම සිදු වෙනවා. මොකද ඔවුන් තමයි පණිවිඩයේ ගොවි මහතුන්ට රැගෙන යන්නේ. ඔවුන් නිවැරදි දේ රැගෙන ගියේ නැත්නම් කවුද ඒක ඒ තැනට ගෙනියන්නේ? ඒ වගේ ඊළඟට දැන් අපි විශ්වවිද්‍යාලවල නිර්දේශ අපි විෂය නිර්දේශ සකස් කිරීමේදී විෂය නිර්දේශද අපි කියන්නේ සිලබස්. හදනකොට මේ වගේ දේවල් එකතු කරන්න ඕන වැඩිපුරම. දැන් අපි එහෙම නෙමෙයිනේ කරලා තියෙන්නේ. දැන් අපි මෙච්චර කල් ළමයින්ට උගන්වනවා. ශාක පෝෂණ මූලධර්ම ඕන දෙයකට භාවිත කරන්න පුළුවන් විදිහට උගන්වනවා. නමුත් අපි වැඩි දෙයක් උගන්වනවා නව තාක්ෂණයත් එක්ක යන. දැන් මේ නව තාක්ෂණය පැත්තක දාලා අපි ආපස්සට යන්න හදනවා. ඉතින් එහෙම කරන්න බෑ නේද? නව තාක්ෂණයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. මොකද අපේ ඒ දරුවන්ට ලෝකේ විවර වෙන්න ඕනේ, රැකියාව අවස්ථා ලැබෙන්න ඕනේ. එහෙනම් අපි යන්න ඕනේ නව තාක්ෂණයට. අදහස හොඳයි. කාබනික ගොවිතැන සඳහා යොමු වීම අදහස ඉතාම හොඳයි. ඉතාම හොඳ සංකල්පයක්. නමුත් ඒ තීරණය ගත්ත අවස්ථාව ඉතාම නරකයි සහ කිසිම පටිපාටියක් ක්‍රියාවලියක් නැතුව මේ අපි යන්න ගත්ත උත්සාහය අපිට ලොකු ගැටලු රසක් ඇති කරලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔය කියන ප්‍රතිපත්ති සම්පාදකීන් සාකච්ඡා මගින් මේ නිවැරදි ක්‍රියාපටිපාටියකට යොමු වෙනවා නම් ඉදිරි වසර ගණනාවක් තුලදීවත් මේ කියන
මුළු රටම හැබැයි මට එක කියනවා නම් මුළු රටම කාබනීකරණය කිරීම සිහිනයක්. අඩු ගානේ තෝරාගත් භෝග විශේෂ වලට පමණක්වත් කාබනික ගොවිතැන සහතික කිරීමේ කාබනික ගොවිතැනට යන්න අවස්ථාවක් අපිට තියෙවි. මම පොඩි දෙයක් ඔකට එකතු කරන්න. දැන් අපි මේ වී වගාවෙන උදාහරණයකට ගත් හිතන්නකෝ බඩේරිඟු ගොවියෙක් කොහොමද නයිට්‍රජන් එක ගහන්නේ කියලා. පොඩි පැල කාලේ ගහයි. පැලේ මේ අපේ ගානට උසට ආවට පස්සේ ආ කොහොමද ස්ප්‍රේ කරන්නේ? යට ඩ්‍රෝන තාක්ෂණයේ තියෙන උඩින් ගිහිල්ලා ගහන්නේ. මේ සරල දේවල් මේ මිනිස්සු නොහිතන පැති මේවා අනිවාර්යෙන් අපි ඒක අර මෙතුමිය කිව්වේ අපි සිස්ටම් එකක් විදිහට හිතන්න ඕනේ. අපි අයිසොලේට් කරලා කෑල්ල හිතන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ පද්ධතිය මොකද්ද? මේකේ තියෙන මේ ලක්ෂණ මොනවද? මේ කියන තැනට මේ පොහොර එක ගැලපෙනවද? මේ ඔක්කොම හිතලා තමයි මෙච්චර කාලයකට මේ විකාශනය වෙලා තියෙන්නේ. තව එකක් කියන්න ඕනේ. අපි හැමෝම දන්නෝනේ දැන් සෙල්ෆෝන් එක අපි භාවිත කරන මොබයිල් ෆෝන්. ඔක ඉස්සර සෙල්ෆෝන් කියලා සෙල් ටෙල් කියලා කිව්වනේ. මුලින්ම ආපු ෆෝන් ඕගලන් දැකලා තියෙනවද? අපි කැම්පස් ඉන්න කාලේ තමයි මුලින්ම ෆෝන් එකයි ගඩොල් භාගයක් වගේ මුළු අපේ හොස්ටල් එකේ ෆ්ලෝ එකටම එක ෆෝන් එකයි තිබ්බේ. මෙච්චර විතර ඇති. ඕක දාගෙන බෑග් එකේ ගෙනියන කෙනා මේ එදාට ඉතින් එයාට තමයි හරි වාසි. ඒ වගේ ලොකු ෆෝන් තිබ්බේ. අපි එතකොට එකෙන් කරේ කෝල් එකක් ගන්න එක විතරයිනේ. දැන් අපේ දැන් තියෙන ෆෝන් වලින් අපි කීයක් ಜಾති කරනවද? නේද? අපි දැන් ෆෝන් එක කියන එකත් සෑහෙන විකාශය වෙලා මේ අවුරුදු කීපය ඇතුළත අපි ඒකෙන් ඊමේල් දානවා, කෝල් ගන්නවට වඩා වැඩි ගොඩක් දේවල් අපි දැන් ෆෝන් එකෙන් කරන ස්මාර්ට් ෆෝන් හැදිලා තියෙනවා. මේ වගේ තමයි කෘෂිකර්මාන්තයත්. කෘෂිකර්මාන්තයත් අර කලින් තිබ්බ ගඩොල් බාගේ ෆෝන් එක වගේ තිබ්බ තැන ඉඳලා තාක්ෂණයත් එක්ක සෑහෙන දුරක් ගිහින් තියෙනවා. නමුත් වෙලා තියෙන ප්‍රතිපත්ති සම්පාදකයෝ තාම හිතන් ඉන්නේ කෘෂිකර්මාන්තය අර ගඩොල් බාගේ ෆෝන් එක තිබ්බ කාලේ වගේ තමයි කියලා. ඒගොල්ලන් ඒ කාලේ තිබ්බ විදිහ මොකද ඒගොල්ලන් ඉගෙන ගත්තේ ඒ කාලේනේ. ඒ කාලේ තිබ්බ තමයි ඒගොල්ලන් දැකලා තියෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන තාමත් කෘෂිකර්මාන්තය එහෙමයි කියලා හිතාගෙන ප්‍රතිපත්ති සම්පාදනය කරපුවාම දැන් කාලෙට ගැලපෙන්නේත් නැහැ. දැන් අවශ්‍යතාවයට ගැලපෙන්නේත් නැහැ. අර ප්‍රශ්නයක් අහුවනේ මේ සාම්ප්‍රදායික දැනුම ගැන. සාම්ප්‍රදායික දැනුම අදටත් භාවිතා කරන තැන් පොඩි පොකට්ස් කීපයක් තියෙනවා. ඊටාම හොඳට ඒක භාවිතා කරගෙන යනවා. නමුත් හිතන්න මේ අපි අක්කර ගණන් එක වපරිසරයක වගා කරන තැනක එක ගොවි මහත්තයෙක්ට තනියෙන් කෙම් ක්‍රම භාවිතා කරලා සාම්ප්‍රදායික ක්‍රමයට කරන්න බෑ. මොකද ඒක පරිසරයත් එක්ක ඒකාබද්ධ වෙලා බැඳිලා කරන දෙයක්නේ. එතකොට ඒ අවශ්‍ය කරන ජෛව විවිධත්වය නැති තැනක මේක හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන පසුබිමක් තියෙන්න ඕනේ. ඉතින් ඒකයි මේ වාණිජමය කෘෂිකර්මාන්තය කරන තැනක. ඒක කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපිට ආහාර නිෂ්පාදනය ඕන නිසා. ඒක කරන්න අවශ්‍ය තැනට ඒකට ඒ පද්ධතියට අදාළ දේ තමයි අපි දෙන්න ඕනේ. ඒ පද්ධතියට අදාළ දේ ලබා දෙන්න ඊටාම නවීන තාක්ෂණයෙන් හොඳ දේවල් තියෙනවා. මේ පිටින් අර මං කියවර ගඩොල් බාගේ සෙල්ෆෝන් එක ඔළුවේ තියන් ඉන්න මිනිස්සු හිතන්නේ කෘෂිකර්මාන්තයේ ඉස්සරහට ගිහින් නැහැ කියලා. ඉතින් ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉස්සරහට අරගෙන ගියපු තාක්ෂණයවත් ඒ අය දන්නේ නැහැ. දැන් අපි good agricultural practices අපි GAP කියන සිස්ටම් එකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ ප්‍රචලිත කරන් යනවා. අර මෙතන මේ කියව වගේ මම ඉගෙන ගත්ත USA වල එහෙ තියෙන ෆාමර් කෙනෙක්ට එයා accountable. දැන් ඔයා ගිහිල්ලා මේ සුපර් මාකට් එකකින් බඩුවක් ගන්නවා නම් ඒකේ ලේබල් එක තියෙන ලේබල් එකකින් හොයන්න පුළුවන් මොන ෆාම් එකකින්ද මේක ආවේ. එච්චරටම ඒ කියන්නේ හරි සරල තාක්ෂණයකින් යන්නේ. ඒතර ඒකෙන් කියන්න පුළුවන් මේක හිතන්න පෙස්ටිසයිඩ් රෙසිඩියු තියනවා කියලා පලිබෝධනාශක වල අවශේෂ ඉතුරු වෙලා තියෙනවා නම් ඒකට අල්ල ගන්න ඕන ෆාමව දන්නවා. ඒ ෆාමට වග කියන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට හිතුමතේ මම ගොවියෙක් වුණත් මට හිතුමතේ මට අවශ්‍ය විදිහට පොහොර යොදන්න බෑ. ඒකට මම ෆාම් එකේ රෙකෝඩ්ස් තියාගන්න ඕනේ. මං යොදන කරන දේවල් ගැන රෙකෝඩ්ස් තියාගන්න ඕනේ. ඒවා අධීක්ෂණය කරනවා නිතරම. ඒවත් එක්ක තමයි මට ගවර්න්මන්ට් එකෙන් රජයෙන් ගෙවනවද මට මොන හරි සහන ආධාර ලැබෙනවද ඒ ඔක්කොම තීරණය වෙන්නේ ඒ ක්‍රමය මත. ඉතින් අන්න අපි කියන ඕක accountability කියලා. මේ කියන්නේ අපි කරන දේ කියන්නේ වගවීම. ඒක ගොවි මහත්තයා කින්දන් තියෙන්නේ. එතකොට ගොවි මහත්තයා කියන්නේ දැන් අපේ මේ සමහර අය ගොවි මහත්තුරු දකින්නේ අතපල්ලෙන් වැටිච්ච ගානට. මේ මනුස්සයා ගොවිතැන් කරන්නේ වෙන මොකුත් කරන්න බැරි හින්දා. මේ මගේ කනට ඇහිච්ච දේවල් මට නම් හරියට කේන්ති යන ඕවා අහනකොට. මොකද අපේ ඉන්න ගොවි මහත්තුරු ඒක බිස්නස් එකක් විදිහට කරන ඉතා හොඳින් තාක්ෂණ එක කරන අය ඉන්නවා. අපි PH අගේ ගැන කියනකොට ඒගොල්ලන් ඒක කරන්න ඕනේ ඒවා ඔක්කොම දේවල් දන්නවා. ඒ ගොවි මහත්තුරු කියන්නේ මේ ගොවි මහත්තුරු කියලා වචනේ වැරදි. ඇත්තටම ගොවි කාන්තාවොත් ඉන්නවා. ගොවින් විදිහට අපි දකින්න අය
ඊටාම ඉහළ ඉස්සරහට ගියපු පිරිසක් අපේ ඉන්නවා. ඒතර මේගොල්ලන්ව තවදුරටත් මේ අර අවශ්‍ය දේවල් දැනුම දීලා ඉස්සරහට යන්න සලස්සලා ඒගොල්ලන්ගේ මේ අපි නියාමන කටයුතු මොනිටරින් සිස්ටම් හදලා accountability වගවීම් කරන විදිහ හදලා ඒ කරන එක වෙනුවට අපි මේ කරන්නේ අර මූණත් එක්ක තරහට නහය කපා ගත්තා වගේ වැඩක් තමයි දැන් කරේ. අපි දන්නවනේ දැන් බෙහෙත් පැනඩෝල් හිතන්න. පැනඩෝල් ටිකක් පෙති දෙකක් බිව්වොත් ඔලුව කැක්කුම හොඳයි. පෙති 20ක් 30ක් බිව්වොත් මොකද වෙන්නේ? මැරෙනවනේ. ඒතර මැරෙනවයි කියලා අපි පැනඩෝල් තහනම් කරනවද ලංකාවේ? මිනිස්සු පැනඩෝල් බීලා සියදිවි නසා ගන්න උත්සාහ කරනවා කියලා පැනඩෝල් තහනම් කරන්නේ නැහැ නේ රටේ. නේද? ඒ වගේ තමයි රසායනික පොහොර අවභාවිතා කරනවා කියලා ඒකට විසඳුමක් දෙනවා ඇරෙන්න රසායනික පොහොර තනිකරම තහනම් කිරීම තුළින් අපි මේ ලොකු ප්‍රශ්නයකට එකපාර මුහුණ දුන්නා. ඒක රසායනික පොහොර විතරක් නෙවෙයි කාබනික පොහොරටත් ওই දෙයම තමයි. මිනිස්සු අවභාවිතා කරොත් රසායනික පොහොර වලටත් වඩා බරපතල ප්‍රශ්න කාබනික පොහොර අවභාවිතයෙන් එන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන හදන්නවනේ මේ අවභාවිතය කියන එක නැති කිරීම මිසක් පොහොර වර්ගය තහනම් කිරීම නෙවෙයි. පොහොර තාක්ෂණය කියන එක තහනම් කිරීම නෙවෙයි අවභාවිතයයි වළක්වන්න ඕන. හොඳයි. අපි කාලාත්‍රේ කතා බහ තුළින් විරාමයක් ලබා ගන්නවා. අපි ලබා ගන්න අවසන් විරාමය අද අපි කතා කරමින් ඉන්නේ මේ කාලවකවානුවේදී මුළු රටම ආందోලනාත්මක ලෙස කතා බහ කරපු ප්‍රශ්නයක් පිළිබඳව. අපි මේ ගැන කතා කරමු යලිත් විරාමයෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව ගොවිතැන සහ පොහොර. අපි හැමෝම දන්නවා මේ පසේ ඉන්න ජීවීන්ගෙන් කෘෂිකාර්මික කටයුතු නැත්තම් ගොවිතැන සඳහා හිතකර ශුද්ධ ජීවීන් පිළිබඳව. මේ කාරණාව අපි මේ වචන වලින් කිව්වට අපේ ගොවි මහත්තුරු ප්‍රායෝගිකව මේ පිළිබඳව දන්නවා. දැන් ආචාර්යතුමිනි මේ අලුත් පොහොර භාවිතා කිරීම නිසා පසේ වයන හදන හිතකර ශුද්ධ ජීවීන්ට මොකද වෙන්නේ? අලුත් පොහොර කියලා කියන්නේ දැන් මේ එන කාබනික පොහොර එකද නැත්නම් රසායනික පොහොරද? ඔව් මේ අලුතින් එන කාබනික පොහොර. මෙහෙමයි අපි දැන් අලුත් නිර්දේශය කියනවානේ කාබනික පොහොර යොදන්න කම්පෝස්ට් යොදන්න කියන කම්පෝස්ට් මම මුලින්ම කියන්න ඕනේ කම්පෝස්ට් අපි පාංශු විද්‍යාඥ විදිහට පොහොරක් කියලා දකින්නේ අපි කියන්නේ ඒක පාංශු සත්කාරකයක් එහෙම නැත්නම් soil amendment එකක් කියලා තමයි කියන්නේ. ඒතර මේ කම්පෝස්ට් වගේ දේවල් එදීම කොළ පොහොර එදීම ඊටාම හොඳ දේවල් ඒවයෙන් පසේ ශුද්ධ ජීවීන්ගේ විවිධත්වයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංගුන. ඒක ශුද්ධ ජීවීන්ට හොඳ දෙයක්. කෘත්‍රිම රසායනික පොහොර යොදනකොට ශුද්ධ ජීවීන්ගෙන් තොර පසක් හැදෙනවා කියලා මේ සමහරු හිතනවා. සමහරු හිතනවා ජීවීන් ඔක්කොම මැරෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම ජීවීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම වෙනස් වෙනවා. සහ ජීවීන් නිකන් අපි කියන සප්‍රෙස් වෙනවා කියලා. කියන්නේ අපි කෘත්‍රිම රසායන දිගින් දිගටම භාවිතා කරනකොට කාබනික යෙදවීම් යොදන්නේ නැතිනම් මොකද කාබනික යෙදවීම් කියන්නේ ඒගොල්ලන්ගේ ආහාරය නේද? අපි හැමෝම ආහාර ගන්නවනේ. ඒ වගේ ශුද්ධ ජීවීන්ටත් කාබනික යෙදවීම් අවශ්‍යයි ඒගොල්ලන්ගේ ආහාර විදියට. එතකොට කාබනික යෙදවීම් භාවිතා නොකර කෘත්‍රිම රසායන ද්‍රව්‍ය විතරක් යොදපු තැනකදී ශුද්ධ ජීවීන්ගේ ගහන ඝනත්වය අඩු වෙනවා, ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ආහාරය නැති නිසා. නමුත් අපි ඒගොල්ලන්ට අවශ්‍ය ආහාරය එතනට ලබා දෙනකොට ටික කාලෙකින් ආපහු ඒගොල්ලන් පණ ගහලා එනවා. ඒක තමයි පාංශු ශුද්ධ ජීවීන්ගේ ලක්ෂණය. ඉතින් දැන් අපි කාබනික පොහොර යොදනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. මේ පසට යොදන කාබනික පොහොර ඊටාම හොඳ දෙයක් පස්සේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට. ඒක නිසා තමයි මේ කතා ඔක්කොම එන්න කලින් 1990 ගණන් වල ඉඳලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අපේ තියෙනවානේ බහුවාර්ෂික භෝග සඳහා වෙනමම ආයතන පර්යේෂණ ආයතන ඒ හැමෝම තමන්ගේ පොහොර නිර්දේශ දෙන්නේ මෙහෙමයි. කාබනික පොහොරත් සමග රසායනික පොහොර යොදන්න. ඒ හැම තැනකම තියෙන කාබනික පොහොර සමග රසායනික පොහොර යොදන්න. රසායනික පොහොර විතරක් යොදන්න කියලා නෑ. ඒක ගොඩක් ගොවි මහතුරු ඒ විදිහට කරනවා. ඒතර කාබනික පොහොර සහ රසායනික පොහොර දෙකම යොදපු තැන්වල පස්සේ සාමාන්‍ය ජෛව ගුණාංග හොඳයි. රසායනික පොහොර පමණක් යොදන තැන්වල අර ආහාර අඩුවීම නිසා ඒගොල්ලන්ගේ ගතිගුණ සහ හැකියාවන් අඩු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අලුත් ප්‍රවණතාවයේ හොඳ පැත්තක් තියෙනවා. ඒ තමයි අපි කාබනික ද්‍රව්‍ය පුළුවන් තරම් චක්‍රීකරණය කරන්න මිනිස්සු හුරු කරනවා. කාබනික ද්‍රව්‍ය පසට යොදන්න කියලා කියනවා. මේකත් එක්ක පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීම කියන්නේ ජෛව ගුණාංග වැඩි කිරීමට හේතුවක්. ජෛව ගුණාංග වැඩි වෙනකොට පසේ අනිකුත් තව රසායනික ගුණාංග සහ
අපි කියනවා භෞතික ගුණාංග ජල වහනය වීමේ හැකියාව, ජලය රඳා පැවැත්මේ හැකියාව, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් හැම දෙයක්ම වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් හිතන්නකෝ අපි දැන් නැනෝ නයිට්‍රජන් එහෙම කියලා කියන්නේ අපි රසායනික පොහොරක් නේක. ඒව යෙදුවත් මොන දේ යෙදුවත් අපි මේ කාබනික පොහොර යොදන්න දැන් ටිකක් හුරු වුණානේ මේ මාස කාලේ ගාන ඇතුළත. ඒ දේ දිගටම කරගෙන යන්න ඕනේ. කාබනික පොහොර යෙදීම අත්‍යවශ්‍යයි පස සරු බව රැක ගන්න. ඒ අපි ඉගෙන ගත්ත දේ දැන් මිනිස්සුත් ගොඩක් දැනුවත් කරා මේ කාලේදී. ඒ දේ අනිවාර්යෙන් දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වගේම අර මෙතුමිය කියපු එක දෙයක් මම කියන්න ඕනේ මේ ආරක්ෂිත ආහාර කියන එක ගැන. නැත්තම් මේ පස විස වෙනවා කියන එකත් මේ පොහොරේ දෝම එක්කම සම්බන්ධ කරලා ගොඩක් අය කතා කරනවානේ. ඇත්තටම එතන එහෙම කියන්න තරම් සාධක නැහැ. 2013 තමයි මුලින්ම ඔය 2010-13 කාලේ තමයි මුලින්ම මේ රසායනික පොහොර හින්දා ආසනික් ඇවිල්ලා ඒකෙන් තමයි වකුගඩු රෝග ආවේ වගේ කතා ආවනේ. මං හිතන්නේ ඔක ඇත්තම කතාව මතක නම් නාත දෙවියෝනේ හීනෙන් ඇවිල්ලා කිව්වේ ආසනික් හින්දා තමයි කැඩ්මියම් හින්දා තමයි මේක උනේ. ඊට පස්සේ ග්ලයිෆොසේට් හොයාගත්තා මේක ආවේ මේකත් එක්ක බැඳිලා කියලා කොහොම හරි කතාවක් හැදුනානේ. ඉතින් අන්තිමේ නාත දෙවියෝ හැලුණා කැඩ්මියම් ආසනික ඉතුරු වෙලා අර රසායන ද්‍රව්‍ය තමයි මේකට හේතුකාරකේ උනේ කියන දේ මිනිස්සුන්ගේ ඔළුවේ පරිපදයන් වුණා. ඒකේ බයවීමක් තිබෙන එක පැත්තකින් අපි කියමු හොඳයි කියලා. බය නිසා මේක හරියාකාරව රසායන ද්‍රව්‍ය භාවිතා කරන්න ඉගෙන ගැනීම. මොකද ඕනම දෙයක ඩෝස් එක තමයි වැදගත්නේ. අවශ්‍ය නියමිත මාත්‍රාවට ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. මාත්‍රාව ඉක්මවුවාම ප්‍රශ්නයිනේ. ඒ වගේ තමයි රසායනික පොහොර සහ අනිකුත් ක්‍රිමිනාශකේ හැම දෙයකම. නමුත් අර අපි අර කියපු වස විසත් එක්ක දැන් මේ රසායනික පොහොර හින්දා මේ කාවා කියන එක ඇත්තටම වැරදි කතාවක්. ප්‍රමිතියට අනුකූල වෙනකොට ඔය කියන ප්‍රමාණ වලින් අපේ පසේ ඔය කියන දේවල් එකතු වෙන්නෙත් නැහැ. දැන් මෑතක තියෙන 2013 ඉඳලා 2021 මේ ඊයේ වෙනකන් තියෙන ඔක්කොම පර්යේෂණ පත්‍රිකා බලපුවම වැඩිපුරම පර්යේෂණ පත්‍රිකාවලින් පෙන්වන්නේ මේ ජලයේ කඨිනතාවය විශේෂයෙන්ම ෆ්ලෝරයිඩ් සහ මැග්නීසියම් කියන දේවල් තමයි මේකට වඩා දායකත්වයක් දක්වන්නේ. මොකද මේ දායකත්වය දක්වනවා කියන්නේ ඒව හින්ද වෙනවා කියන එක නෙවෙයි. ඒක හින්දාද වෙන්නේ ඇඟ ඇතුළේදී මොකද වෙන්නේ කියන එක දොස්තරලා හොයන්න ඕන කාරණයක්. නමුත් අරගලන් පෙන්වන්නේ මේ ප්‍රශ්නේ තියෙන ප්‍රදේශවල මේ ෆ්ලෝරයිඩ් සහ මැග්නීසියම් සාන්ද්‍රණය වැඩි වතුරේ. ජලයේ කඨිනතාවය වැඩි. ඊට පස්සේ අර ආසනික්ස් ගැන කතා කරන්නේ ආසනික් සහ කැඩ්මියම් අර 2013 එක පර්යේෂණ පත්‍රිකාවක කිව්වා අපේ පස්වල ගොඩක් තියෙනවා අපේ කන ආහාරවල මේ අපේ හාල්වල ගොඩක් තියෙනවා කියලා. නමුත් ඊට පස්සේ පළ වෙච්ච ඔක්කොම පර්යේෂණ පත්‍රිකාවල කියන්නේ ඔය කියන විදිහට කන්ටැමිනේෂන් ලෙවල් එහෙම නැත්නම් මේ බය වෙන්න ඕන ප්‍රමාණ වලින් නැහැ කියලා එක. දැන් අපි WHO එකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලිමිට්ස් හදලා තියෙනවානේ. මේ කියන ලිමිට්ස් වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි අපේ ධාන්‍යවල කියන්නේ අපි ගන්න හාල් වල සහ පසේ තියෙන්නේ කියන එක ඊට පස්සේ පර්යේෂණ පත්‍රිකාවල පෙන්නනවා. ඒ කියන්නේ මේ මම මේ කතා කරන්නේ මේ නිකන් 3 ppm ඒ කියන්නේ parts per million 3ක් විතර තියෙන මූල ද්‍රව්‍යයක් ගැන. එතකොට ওই වගේ දෙයක් අපි බලනකොට ගොඩාක් අර පරිස්සමෙන් තමයි අපි මේක කරන්නේ. අපි ගොඩාක් ප්‍රිකෝෂන්ස් ගන්න ඔය ඇනලිසිස් කරනකොට. ඉතින් අර මුලින්ම කාලේ කරපු ඒව තිබුණද ක්වොලිටි කන්ට්‍රෝල් කොහොමද කියන්නේ අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් ඒක නිසා තමයි මේ මෑත කාලේ තියෙන ඒවයිදී පෙන්නනවා එහෙම ආසනික් කැඩ්මියම් අපේ පස්සල නෑ ඒ තරම්. ඉතින් මම මේ කතාව ආපහු ගේන්නේ මේ කියන ඒවත් එක්ක අපි දැන් බය වෙලා දැන් මේ වකුගඩුවක් දෙන්න වේ කියන්නේ අපේ ජනාධිපතිතුමත් කිව්වේ මේ කාබනික කරන්න ඕනේ නැත්නම් එහෙම පොහොරත් එක්ක වකුගඩුවකුත් දෙන්න වේ කියනවානේ. ඉතින් අර ඒ කියන්නේ බයක් ඇති වෙලා තමයි අපි මේ ගමන එන්න මේ ප්‍රතිපත්ති තීරණයක් ගත්තේ. ඒකෙන් තියෙන භයානකකම වෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ආහාර නිෂ්පාදනය කරගන්න අනිවාර්යයෙන්ම බැරි වෙනවනේ දැන්. දැනටමත් හාල් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය අරගෙන කරන්න යනවානේ. ඒතර මේ ගේන්නේ කාබනික ඒවද? මේ කාබනික හාල්ද කාබනික පරිප්පුද කාබනික තිරිඟු පිටිද අපිට එන්නේ නෑනේ. ඒතර අපි මේ පිටරටින් ගේනකොට DDT මැලතියන් වගේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ තහනම් කරපු රසායන ද්‍රව්‍ය භාවිතා කරන ඉන්දියාව පාකිස්තානය වගේ අනෙක් රටවල් වලින් අපි මේ ආහාර ගේන්නේ කමතෙක් කරන්න හොඳ නෑ. ඉතින් මේ අපි මේ වස විසක් ලොකු වස විසක් මවලා කෘෂිකර්මය නිසා මේක උනේ නාත දෙවියෝ පැත්තක තියලා කෘෂිකර්මික වකුගඩු රෝගී කියලා නමකුත් ගහලා මේ ගෙනල්ලා මිනිස්සු බය කරලා මේ වැරදි තීරණ වැරදි හේතු හරි හේතු අඳුර ගන්න නැතුව ප්‍රතිපත්ති ගත්ත නිසා අපි ඇත්තටම දැන් යන්න හදන්නේ වස විසට.
අපි වසවිස වැඩි කෑම ಜಾති රටට ගෙනල්ලා මිනිසුන්ට කවන්න හදනවා. ඊට අමතරව දැන් බ්ලූ මැන්ඩල් කුණු කන්දිනුත් කම්පෝස්ට් හදලා දෙන්න නෙලෑස්තිය. ඒතර මේ කොළඹවට ඉන්න හැමෝම දන්නවා ඔකට යන්නේ මොනවද කියලානේ. අපේ බැටරි කෑලි ටික, කොළ, කම්බි, ඇඳුම් ඔක්කොම ඔකේ දානවා. ඔය ඔක්කොගෙම තමයි කම්පෝස්ට් එක හැදෙන්නේ. ඒතර ඔය කියන කම්පෝස්ට් එක රසායනික පොහොර වලට වඩා 100,000 ගුණයක් භයානකයි. ඒක දාන ප්‍රමාණය වැඩි කියන්නේ පසට එකතු වෙන බැරලෝහ ප්‍රමාණය ඉතා විශාල වෙන්න පුළුවන් ওই වගේ දේවල් භාවිතා කරද්දී. ඉතින් ඒ නිසා අපි මේ තිබ්බ සිස්ටම් එකකටත් වඩා භයානක යකෙක් තමයි දැන් මේ හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකයි අර ප්‍රතිපත්ති තීරණ ගන්නකොට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා හොයලා බලලා විද්‍යාත්මක අදාළ කණ්ඩායම් එක ඒ විෂය ප්‍රාමාණික විද්වතුන් ඉන්නවනේ. ඒ විෂයට අදාළ කට්ටිය එක්ක සාකච්ඡා කරලා තමයි තීරණ ගන්න ඕනේ. නැත්තම් මේ දැන් ඇවිල්ලා තියෙන රාජතාන්ත්‍රික ප්‍රශ්න නේ පොහොර නැව් වෙනවා, හරවනවා කියනවා, නැව ඩිසපියර් වෙනවා, ආයිමතු වෙනවා. ඊට පස්සේ බලපෑම් වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ගොඩක් අපි මුහුණ දුන්නේ මේ වසවිස නැති කියලා කාබනික එකකට යන්න කියලා ගිහිල්ලා. එක රැයින්. ඉතින් ඒකින්ද මම එතනින් නවත්තන්නම් අනිත් අවස්ථාව දීලා පොඩ්ඩක් හිතන්න කරුණු ටිකක් මම මේ කිව්වේ වැරදි විදිහට අපි එකපාර හදිස්සිය පනින්න ගියපුවම මේ ලොකු අගාධයකට තමයි වැටෙන්නේ. අවශ්‍ය පිම්ම පැන ගන්න හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ මේ කෘෂිකර්මය සම්බන්ධව ඉගෙන ගන්න කෘෂි විද්‍යාපීඨ 8ක් තියෙනවා කියලා කියනවා ලංකාව පුරා විශ්වවිද්‍යාලවල. ඒ වගේ හැම වසරකම විද්‍යාර්ථීන් එළියට එනවා. ඒත් එක්කම හැම ගමකටම එක කෘෂි නිලධාරීවරයෙකුත් ඉන්නවා. ඒ අනුව බලද්දී ලංකාවේ මේ කෘෂි කර්මය කෘෂි විද්‍යාව විෂයක් විදියට හදාරන විද්‍යාර්ථීන් රැසක් ඉන්නවානේ. ශ්‍රමිකයනුත් ඉන්නවා. හැබැයි තවමත් ලංකාවට ගැළපෙන අපේ පසට අපේ භෝගවලට සරිලන පොහොරක් නිර්මාණය කරගන්න බැරි වුණාද? එහෙම කරාද කියන ගැටලුවක් තියෙනවා. ඔව් ඇත්තටම ඒ කියපු තොරතුරු ඇත්ත. ඉතින් අපේ විශ්වවිද්‍යාල සිසුන්ට අපි මේ සියලුම මූලධර්ම නිවැරදි ලෙස ඔවුන්ගේ අධ්‍යයන කාලවලදී ලබා දෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. කාලයත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ අනුව ගැළපෙන පරිදි පරිවර්තනය වීමේ හැකියාවත් ඔවුන්ට තියෙනවා. ඉතින් දැන් මේ අපිට ගැළපෙන පොහොරක් කියන එකේදී මෙතන ගැටලුවක් එනවා. මේක රසායනිකද කාබනිකද? දැන් මේ රසායනික පොහොරවල ගැටලු ගැන කතා කරන කවුරුත් කාබනික පොහොරවල තියෙන ගැටලු ගැන කතා කරන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් කාබනික ගොවිතැනේදී අත්‍තරම කාබනික පොහොර ගැනත් නෙමෙයි වැඩිපුර කතා කරන්නේ කාබනික ද්‍රව්‍ය ගැන. කාබනික ද්‍රව්‍යය කාබනික පොහොරයි කියන්නේ දෙකක්. ඉතින් මෙතනදී මේ අපි දරුවෝ නැත්නම් විශ්වවිද්‍යාල සිසුන්ට අපි ලබා දෙන්න ඕනේ එන තත්වයේ කෙසේ වුණත් ඒ අනුව ගැළපෙන අයුරින් වෙනස් වීමේ හැකියාව ලබා ගන්න පුළුවන් දැනුමක්. ඉතින් අපි මං හිතනවා අපි විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ හැටියට ඒ දැනුම ඔවුන්ට ලබා දෙනවයි කියලා. නමුත් මේ ඔවුන්ට උනත් මේ සඳහා පරිවර්තනය වෙන්න කාලයක් අවශ්‍යයිනේ. දැන් මේ එක දවසකින් නැත්තම් සතියකින් මේ හැමදේම වෙනස් වුණාම අපි ඔවුන්ට නෙමෙයි අපිටත් පුළුවන් දේ තරම් ඉක්මනින් මේ හැමදේටම හැඩගැහෙන්න. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් අපි මූලධර්ම සියල්ලම විශ්වවිද්‍යාල දරුවන්ට උගන්වනවා. ඊට පස්සේ මේක ෆාම් ප්‍රැක්ටිස් කෝස් එකක් කියලා තියෙනවා. මේ ළමයි මේ අත්හදා බලන කෘෂිකර්ම පීඨවල ප්‍රායෝගික කොහොමද පැලයක් ඉඳන්නේ, යාගෙන් කොහොමද අස්වැන්න ලබා ගන්න, ඒ අතර දාන්න පොහොර කොහොමද, එතකොට ශාක්‍යයි මේවා වර්ධන වේගයයි අතර තියෙන සම්බන්ධතා මොනවද, මේ ඔක්කොම ප්‍රායෝගිකව අත්දැක බලනවා විශ්වවිද්‍යාල. ඉතා නිර්මාණශීලීව මේ ප්‍රායෝගික වැඩ කටයුතු විශ්වවිද්‍යාලවල සිදු වෙනවා කෘෂිකර්ම පීඨවල. නමුත් දැන් මේ වගේ ෂණිකයෙන් තීරණ වෙනස් කිරීමේදී අපිත් ගැටලු වලට මුහුණ වෙනවා. දැන් අපි පළමු වසරේ ඉඳලා දරුවන්ට උගන්වගෙන ආපු දේවල් ඔවුන් අවසාන වසරේදී වෙනස් වෙලා. දැන් පළවෙනි වසරේ ඉඳලා තුන්වෙනි වසර වෙනකන් අපි කතා කරන්නේ එක කෘෂිකර්මාන්තයක් ගැන. මෙන්න අවසාන වසරේ ඉන්න සිසුන් දැන් ගැටලු වලට මුහුණ දෙනවා. මොකද ඔවුන්ගේ ප්‍රායෝගික වැඩ කරනකොට නෑ දැන් අපි අර ඉගෙන ගත්ත ඒවා වෙනස් වෙලා. පොහොර අපි කියනවා ගණනය කිරීම කරා, ස්ප්‍රේ කැලිබ්‍රේෂන් කරා, ඒවා භාවිතා කරන හැටි කරා. මෙන්න මේ අවධියේදී මේ පොහොර ලබා දෙන්න ඕනේ. මොකද ශාකයට වැඩිපුර ඉල්ලන්නේ නයිට්‍රජන්, වැඩිපුර ඉල්ලන්නේ ෆොස්ෆරස්, පොටෑසියම්, ඒවා දුන්නා. ඒවා ගණනය කරන හැටි කියලා දුන්නා. ඉතින් මේ අය තමයි ශාස්ත්‍රයට යන්නේ. ඉතින් දැන් මේ ෂණික මම මෙතන ඇත්තටම තියෙන්නේ මේ ෂණිකව ගත්ත තීරණයක් ගැන ගැටලුවක් මිසක් නැතුව සංකල්පයේ වරදක් නෙමෙයි. මම තව පුංචි දෙයක් ඇඩ් කරන්න මෙතන මේ කාබනික පොහොරවල තියෙන ගැටලු ගැන කතා කරනකොට මම දකිනවා රසායනික පොහොරවල තියෙනවායි කියන ගැටලු වලට සාපේක්ෂව කාබනික පොහොරවලත් ගැටලු තියෙනවා. ඒවත් සෞඛ්‍යයට ඉතා බරපතල ලෙස හානි ඇති කරන්න පුළුවන්. ශාක වලට හානි ඇති කරන්න පුළුවන්. දැන් මේ ඉතාම හොඳින් මේ ගැන දන්නවා. මේ පහුගිය කාලේ අර අපි සාම්පල් ටෙස්ට් කරපුවාම ඔය ඇවිල්ලා තියෙන කොම්පෝස්ට් ෂිප්මන්ට් එකේ නැවේ
ඊටාම අහිතකර වීනියා කියන බැක්ටීරියා විශේෂය තිබුණා. මේක මේ ශාකවලට රෝග ඇති කරන ව්‍යාධිජනක බැක්ටීරියාවක්. ඉතින් ඒ වගේ අපි මේ වෙනකොට ගොවීන් දැන් මම ගිය සතියේ ෆීල්ඩ් එකට ගියා. මේ ගොවි මහත්වරුන් දැන් මේ වෙනකොට අතට අහු වෙන ඕනම දෙයක් දාලා මොනවාද අපි කියන්නේ දියර පොහොර වර්ග හදනවා. තියෙන හැමදේම දාලා පල් වෙන්ඩර්ලා මේවා පොහොර විදියට ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හදාගෙන යනවා. දැන් මේවට නියාමනයක් කො. දැන් මේ විශේෂයෙන්ම දියර පොහොර විදියට මේ කාබනික පොහොර වර්ග යොදනකොට අපේ ශරීරයට අහිතකර රෝග ඇති කරන බැක්ටීරියා වර්ග සහ අනිකුත් ජීවි විශේෂ මේ ආහාරත් එක්ක කන්ටැමිනේට් නැත්නම් ගැටීමේ හැකියාවක් තියෙනවා. ඒවා අපිට නැවත ලැබීමේ හැකියාවක් තියෙනවා ආහාර ඔස්සේ. ඉතින් මේ අපේ රසායනික පොහොර වලින් නරකක් වෙනවා කියනවා වගේම කාබනික වගාවේදී භාවිතා කරන කොම්පෝස්ට් සහ දියර පොහොර වර්ග වලින් විශාල හානියක් සෞඛ්‍යයට වගේම අපේ පරිසර පද්ධතියට විශාල හානියක් වීමේ ඉඩකඩක් තියෙනවා. අපිට ගැළපෙන පොහොරක් කියලා දෙයක් නැහැ. ඒක තත්ත්වයේ අනුව අපි නිර්මාණය කරගන්න ඕන දෙයක්. දැන් මේ මැයි මාස වෙනකන් අපේ රටේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි දැක්කනම් දැක්කේ පොහොර අවභාවිතය. මේ සඳහා තව වැදගත් දෙයක් මම කියන්න ඕනේ. මොකද්ද පොහොර සහනාධාරය. පැහැදිලිවම කියන්න ඕනේ. මෙන්න මේ පොහොර සහනාධාරය මම විවේචනය කරනවා නෙමේ. ඒ පොහොන සහනාධාරය ලබා දීම සහ එය නිසියාකාරයෙන් අධීක්ෂණය නොකිරීම නිසා අවභාවිතාවේ ලංකාවේ අධික ලෙස පොහොර වලට සිදු වෙනවා. මම උදාහරණයක් කියනවා. දැන් වී වගා කරන ගොවි මහතෙක් ඔහුගේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමේදී පොඩ්ඩක් වගා කරලා තියෙන භූමි ප්‍රමාණය වැඩි කරලා පොහොර ගන්නවා. ඒ ගන්න වැඩිපුර පොහොර එක කෙසෙල් වලට හරිය. උඩ තියනවා නම් වෙනත් භෝගයක් කිසිම නිර්දේශයක් නැහැ. ඒ සඳහා භාවිතා කරනවා. ඉතින් අපි නැති කරන්න ඔන්න ඔය දේවල් නැතුව මේ අර වර්ෂ සඳහන් කරා වගේ මුහුණත් එක තරහට නැහැ කපා ගැනීමනේ දැන් මේ කරලා තියෙන්නේ. ඉතින් අපි අර පොයින්ට්ස් ටික අල්ලගත්තා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල සේවයක් මේ වෙනුවෙන් කරනවා. විශේෂයෙන්ම GAP ප්‍රෝග්‍රෑම් එක Good Agricultural Practices කියන එක මේ තෝරාගත්තු ගොවීන් එක්ක ඔවුන් ඊටාම සමීප නිෂ්පාදන කටයුතු කරනවා. ඔවුන් ඊටාම පිළිවෙලකට ඒ නිර්දේශ අනුගමනය කරමින් හොඳ අස්වැන්නක් සහ ඉහළ ආදායමක් ලබා ගනිමින් ඉන්නවා මේ වෙනකොට. ඒත් එක්කම 2018-19 වර්ෂවල ඉඳලම ඔවුන් ඔය පසේ තියෙන දැනට තියෙන NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් තුන පරීක්ෂණ මං කියන්නේ පරීක්ෂණ නෙමෙයි කියන්නේ ටෙස්ටිං කරලා ඒක පරීක්ෂා කරලා බලලා නිර්දේශයක් දෙනවා. ඔයාගේ භූමියේ මේ තරමට මේ ටික තියෙනවා. ඊටු ටික පොහොර ලෙස භාවිතා කරනවා. ඉතින් මේ ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගණමින් ඉන්නවා මේ අවභාවිතාව අඩු කරන්න. ඉතින් මෙහෙම ගිහිල්ලා අපි තව අවුරුදු වසර කිහිපයකින් ඉතා හොඳ ස්ථානයක නවතින්න තිබිච්ච රටක්. මේ ඕන් අනුගමනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ ඉතා අභිමානවත් දෙපාර්තමේන්තුවක්. ඉතා හොඳ දැනුම සම්භාරයක් සමහිත නිලධාරීන් ඉන්න දෙපාර්තමේන්තුවක්. ඉතින් ඕන් ඉතා හොඳ ක්‍රියාපටිපාටියක් ඔස්සේ ඉදිරියට ගමන් කරා. දැන් ඔවුන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කරමින් අපි සියලු දෙනාම නොපිතු විදිහට මේ ආපු ශනික තීරණයත් එක්ක අපි සාම විශාල අභියෝග රැසකට ඉදිරියේම බලාපොරොත්තු වෙන්න ඕනේ මුහුණ දෙන්න වෙනවා කියන එක ආහාර හිගවීම ගැන කතා කරොත් විශේෂයෙන්ම මේ පොහොර මේ සංකල්පේ වෙනස් වීමත් එක්ක කෙටි කාලීන භෝගවලට ඉතා දරුණු ලෙස බලපෑම ඇති වෙනවා. මොකද ඔවුන් සඳහා ඉක්මනින් පෝෂක ද්‍රව්‍ය නිදහස් කරන පොහොර වර්ග තමයි ලබා දෙන්නේ. අපි කෙටි කාලීන භෝගකවම විශේෂයෙන්ම එළවලු වගේ ඒවා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි හිගතාවයන් වලට මුහුණ දෙන්න සිදු වෙයි කියලා. අපි හිතමු සාමාන්‍යයෙන් ගොවීන් පොහොර රැස් කර තබා ගැනීම සිදු කරන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේ තියෙනවා නම් තව කන්නයක් විතර අපිට මෙහෙම යන්න පුළුවන්. ඒත් මම දන්න දත් වලට අනුව අපේ දැනටත් එහෙම ගබඩා කරගත්තු රසායනික පොහොර නැහැ. ආචාර්යතුමිනි දැන් මේ පොහොර එක්ක ඇති වුණ ගැටලුවත් එක්ක අපි දකිනවා ගොවීන් රැසක් Tamanගේ ගොවිතැන් කටයුතු අතහැරලා දාලා වෙනත් රැකියාවලට වෙනත් ව්‍යාපාරවලට යොමු වෙනවා. මේ තත්ත්වය මේ අපේ ප්‍රධාන ආහාරය බත් ඒ වගේම කෘෂිකාර්මික රටක් අපි වාණිජ භෝගත් වගා කරනවා. මේ වගාවන්ට සහ අපේ ජීවිතයට කොහොම බලපායිද? ඉතා දැඩි බලපෑම් එල්ල වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි නගරය කරා පැමිණීම. ගොවි මහතුන් ඔවුන්ගේ රැකියාවන් අතහැර දමා ඒ කියන්නේ ගොවිතැන කියන සංකල්පයෙන් ඉවත් වෙලා වෙනත් රැකියා සොයාගෙන නගර කරා පැමිණීමේ විශාල ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති වෙයි. ඉතින් මේක අපේ මේ සංයුතිය අපි මොකද කියන්නේ මේ සමතුලිතතාවයේ සම්පූර්ණයෙන් බිඳ වැටේවි ඉදිරියේදී අපේ රටේ මේ යන තත්ත්වය යනවා. ඔවුන් ගොවි බිම් වලින් ඉවත් වීම කියන්නේ ඉතා බරපතල ගැටලුවක්. දැනටමත් තරුණ ප්‍රජාව නැත්නම් අපේ මේ අලුත්ම පරම්පරාව කෘෂිකර්මාන්තේ හැබැයි මම එකක් කියනවනේ කෘෂිකර්මාන්තේ කියන්නේ මේ බිමක් සකස් කරලා භෝගයක් පැල කරලා අස්වැන්න ලබා ගැනීම නෙමෙයි. ඉතින් එහාට ගිහින් ඉතා පුළුල් විෂයක් තමයි මේ කෘෂිකර්මාන්තය
ප්‍රාන්තය කියලා කියන්නේ. ඉතින් අර ගොවි මහත්තුන් ඔවුන්ගේ මේක රැකියාව ජීවන වෘත්තිය විදිහට කරගෙන යන කොටසක් ඉන්නවා. නමුත් මේ එය ඔවුන් ඉතාම හොඳින් සිදු කරනවා. නමුත් මේ ඇතිවෙච්ච පීඩනයත් සමග ඔවුන්ට එය දරා ගැනීම නොහැකි වුණොත් ඔවුන් ගොවිබින් අත්තර වෙනත් රැකියාව සඳහා නගරයට සේන්දුවීම අපි කාටවත් වළක්වන්න හම්බෙන්නේ නැහැ. ඔවුන් නැවත ගොවිබින් කරා රැගෙන යාම තමයි ඊළඟට අපිට මුහුණ දෙන්න තියෙන ගැටලුව. මොකද අභියෝගයක් ඇත්තටම. මොකද ඔවුන් දැන් මම අර කිව්වේ ලංකාවේ කාබනික අපි හිමින් ගියා නම් ඉතාම හොඳ තැනකට ගිහිල්ලා අපනයනය තුලින් හොඳ ආදායම් ලබා ගන්න තිබිච්ච රටක්. නමුත් අපි අනවශ්‍ය තැනකදී මේක හඳුන්වා දෙන්න ගිහිල්ලා දැන් මේකට ගොවි මහත්තුන් ඉතාම අකමැති නමක් කාබනික. මම හිතන්නේ මේක ඇත්තට මේ වචනයත් අවභාවිතා වීමක් තමයි ලංකාවේ සිද්ධ වුණේ. ඒක වෙනම දෙයක්. මෙන්න මේ දැන් මේ කාබනිකයි කියන වචනේ ඇහෙනකොටම මෙතන ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ගැටලු රැසක ආරම්භය තමයි මෙතන මං හිතන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා සාධනීය පිළිතුරක් සහ ක්‍රියාපටිපාටියකට ගමන් කිරීමේ හැකියාව අනාගතයේ තියෙනවා කියලා. එහෙම නොවුනොත් අර කිව්ව විදිහට අපිට ආහාර පිටරටින් ගෙන්නන්න සිද්ධ වෙනවා. ඒ කිසිවක් අපි කියන්නේ මොකද්ද සේෆ් ෆුඩ් ආරක්ෂිත ආහාර වෙයි කියලා මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි වගේ රටකට ඒ තරම් විශාල මුදලක් වැය කරන්න ලැබෙන එකක් නැහැ. ඉතාම ඉහළ ගුණාත්මයෙන් යුතු ආහාර ලබා පිටරටවල් වලින් ගෙන්වීම සඳහා. ඉතින් මෙතන මට හිතෙන්නේ එකම දේ තමයි දැන් අපි මේ හැම දෙනාම මේ සඳහා දායකත්වය ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම දැන් මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න අය මෙතන තව දෙයක් තමයි තමන් දන්නේ නැති දේ කරන්න යන නිසා තමයි මේ ගැටලු හැමදේම වෙන්නේ. දැන් අපි තමන් දන්න දේ ගැන කතා කරනවා නම් තමා දන්න දේ අනිත් අයට කියලා දෙන්නට යනවා නම් මෙතන ගැටලුවක් නෑ. දැන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදීත් අදාළ ප්‍රතිපත්ති තියෙනවනේ විවිධ වර්ගයේ. ඉතින් ඒ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් තියෙන අය හරහා මේක ඉදිරියේදීවත් ඉතිරි ක්‍රියාමාර්ග ගැනීමේදී ඒ ක්‍රියාපටිපාටි නිර්මාණය කිරීමේදී වසරක් පාසක් කෙළ යුතු ආකාරය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කිරීම තුළින් මේම ගැටලුව නිරාකරණය කරගන්න හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. කාලාත්‍රේ කතාබහ වැඩසටහන අවසන් කරන්න අපිට තව මිනිත්තු කිහිපයක් විතරයි තියෙන්නේ. බොහොම පුංචි කාලයක්. අද අපි කතා කරේ ගොවිතැන සහ පොහොර පිළිබඳව. ගොවිතැනේ සාධනීය බව සාර්ථකභාවය සඳහා පොහොර අවශ්‍යයි. අපි ඒ ගැන කතා කරා. ඒත් එක්කම පොහොර පිළිබඳව අපේ රටේ ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා. දැන් මේ ගැටලුව සඳහා තවමත් උත්තරයක් නැති හින්දා අපි දකිනවා රටේ හැමතැනම විවිධ ප්‍රශ්න ඇති වෙනවා, විරෝධතා තියෙනවා. මේ ආචාර්යතුමියනි අපි සාකච්ඡාව ඉවර කරන්න කලින් මතක් කරමු. අපි හැමෝම සාරවත් ගොවිතැනක් වෙනුවෙන් පොහොර ගැන කතා කරනවා. හැබැයි ගොවිතැන් කරන්න අපිට ජීවත් වෙන්න හැම දෙයකම මේ පස තියෙන්න ඕනේ. පස රැකගන්න මේ මොනවද ගොවින් මොනවත් කරන්න ඕනේ නැද්ද? අපි ගොවිතැනට පොහොර යොදනවා වගේ. අනිවාර්යයෙන්ම මං හිතන්නේ මේ අපි ගොඩක් වෙලාට මේ පටලවාගෙන ඉන්නේ පස රැකගන්නේ නැතුව ගොවිතැන් කරපු එකේ ප්‍රතිවිපාක කෘෂි රසායන නිසා වෙච්ච හානි විදිහට දකින්න තැනක් වීම නිසා තමයි ප්‍රශ්න වල ඉන්නේ. මොකද ගොවිතැන් කරනකොට අපි පස රැක ගැනීම අත්‍යවශ්‍යයි. මොකද පසනේ අපේ ප්‍රධාන මාධ්‍යනේ. එතකොට අර පසට කාබනික ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය වෙන්නේ මේකයි. මොකද පසට කාබනික ද්‍රව්‍ය යෙදනවා නම් පසේ අපි කියන පාංශු ව්‍යුහය දියුණු වෙනවා. පසේ සයිවර බව වැඩි වෙනවා. වතුර රඳා ගැනීම වැඩි වෙනවා. ඊට පාංශු කාදනය අඩු වෙනවා. දැන් බලන්න අපි වැස්ස දවසකට මහවැලි ගඟ දිහා කැලණි ගඟ දිහා බැලුවොත් අපි මඩ පාටයිනේ. මඩ පාටයි කියන්නේ මොකද්ද? මේ අර සාරවත් මතු පිට පස තමයි මේ ගහගෙන යන්නේ. ඉතින් මේ පස රැකගන්නේ නැතිව මොන පොහොර දැම්මත් වැඩක් නැහැ. දැන් අපේ ප්‍රශ්නේ අපි දකින්නේ පසට අවශ්‍ය පොහොර ගැන අපි හිතන ගොවි මහතුරු පොහොර ගැන හිතනවා. නමුත් පස රැක ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේ මතු පිට පස්සේ සෝදායම් වලක්වල සෝදාපාලු වලක්වගෙන හරි විදිහට ගොබ්බිම් නඩත්තු කරනවා නම් අපිට මේ ප්‍රශ්නය ඉතාමත්ම අඩුයි. ඒ වගේම තමයි මම මෙතන තව එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. ඒ තමයි අපි දැන් මේ තීරණයත් එක මේ කාබනික කතාවේ අපි මේ අද කතා කරේ පොහොර ගැනනේ. පොහොර වලට අමතරව තව පැත්තක් තියෙනවා. ඒ තමයි කෘෂි රසායන. කෘෂි රසායන කියන්නේ පලිබෝධනාශක. අපි කියනවා අපි දිලීරනාශක, වල්නාශක ඒක වෙනමම අංශයක්. මෙන්න මේ පොහොර සහ කෘෂි රසායන තහනමත් එක්ක අපි දකින මිනිස්සු ගොඩක් මේ කෘෂි රසායන ගැන කතා කරන්නේ. අනිත් මේ පලිබෝධනාශක ගැන වැඩි කතාවක් මෙවෙලේ නැහැ. මොකද අවශ්‍ය දේ මාකට් එකේ තියෙනවා. හොරපාරෙන් එන දේවල් ඕන තරම් තියෙනවා. දැන් පහුගිය දවස්වල පෙස්ටිසයිඩ් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ගිහිල්ලා ඇල්ලුවනේ. ලංකාවේ තහනම් කරලා තියෙනවා කුරේටර් වගේ දේවල් භාවිතය. ඒව දැන් මාකට් එකේ තියෙනවා. ග්ලයිෆොසේට් තහනම් කර ග්ලයිෆොසේට් ඕන දිහාවක ගන්න තියෙනවා. ඒතර මේ දේවල් මේ එළියේ තියෙනවා කියන එකේ අදහස මොකද්ද?
නියමිත මාර්ගෙන් නැතුව හොරපාරෙන් ඇවිත් තියෙනවා. මේවා තහනම් කරන්න හේතු වෙච්ච තාක්ෂණික කරුණු තියෙනවා. සමහර ඒවා පසට යෙදීම පසු කාලිනව හොයාගන්න හොඳ දෙයක් නෙමෙයි කියන එක. ඉතින් නමුත් දැන් මේ තහනමත් එක්ක අර හොරපාරෙන් ඇවිල්ලා මිනිස්සුන්ට ගන්න නියම මාර්ගෙන් එන දේවල් නැති වෙනකොට අර බ්ලැක් මාකට් එක කියන එක එන්න වැඩි වෙලා අපි දන්නේ නැති මොන වස જાති පසට වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් මේ පස සරු බව රැක ගැනීම ගැන කතා කරද්දී ආරක්ෂිත ආහාරයක් නිෂ්පාදනය කිරීම ගැන කතා කරද්දී මේ ප්‍රතිපත්තිවල තියෙන අර එකිනෙකට සම්බන්ධ සේරම අපි කියන කම්පෝනන්ට්ස් එක කොටස් කාර්ය මොනවද කොටස් කරුවන් කවුද මේ මුළු කෘෂිකර්මය කියන මේක ගේම් එකක් කියලා හිතුවොත් මේක එක තැන්වල මේ ඉන්න ප්ලේයර්ස්ලා කවුද මේ ඔක්කොම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තියෙන්නේ මේ විෂය ගැන දන්න විද්වතුන්ට. මේ විෂයට අදාළ නොවන විද්වතුන් විසින් තීරණ ගත්තනම් කෘෂිකර්මය වෙනුවෙන් අන්න ඒක තමයි මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ඇත්තටම මේ කාබනික ද්‍රව්‍ය යෙදීම ඉතා හොඳ. අපි ජනාධිපතිතුමාගේ සංකල්පය ඉතාම හොඳ. හරිත කෘෂිකර්මාන්තයක් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි අමතක කරන්න හොඳ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ පරිසරයට හිතකාමී. පරිසර හිතකාමී හරිත කෘෂිකර්මාන්තයක්. ඒක අවුරුදු 10ක සැලැස්මක් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බේ. ඒ කියන සැලැස්මට ගියා නම් අපිට ඇත්තටම සෑහෙන දුරකට යන්න තිබ්බ මෙතුමිය කියවා වගේ අපිට සෑහෙන දුරකට යන තරම් තාක්ෂණ අපිට තියෙනවා. අපේ ඔබ ප්‍රශ්නයක් යොමු කර කලින් මේ අපිට ගැළපෙන පොහොරක් නෙමෙයි ඒක හරියට එන්න ඕනේ. අපිට ගැළපෙන පෝෂක කළමනාකරණයක්. අපිට ගැළපෙන පලිබෝධ කළමනාකරණයක්. අපිට ක්‍රම තියෙනවා. ඒව කෙරෙමින් තියෙනවා. ඒ දේවල් අපිට කරගන්න ඉඩ තිබුණා මේ අර හරිත කෘෂිකර්මාන්තය කියන ගමනේ ගියා නම්. නමුත් කාට හරි වැරදිලා හරිත කියන එක කපලා කාබනික දාගෙන තමයි මේ ඔක්කොම ජංජාලේ උන්නේ. මම එතනින් නවත්තන්නම්. මම හිතන්නේ අපි හැමෝටම හිතන්න ගොඩක් දේවල් තියෙන නිසා. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුළින් අද අපි කතා කරේ ගොවිතැන සහ පොහොර ගැන. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වර්ෂි දන්දෙනිය මහත්මිය. ඒත් එක්කම රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනකා ප්‍රනාන්දු මහත්මිය. දෙදෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. කාලාත්‍රේ කතා බහ තුළින් අපි සමුගෙන යනවා. හැබැයි ආයමත් මේ වගේම රාත්‍රියක කතා කරන්න ඕනේ. නමුත් කතා නොකරන මාතෘකාවක් ගැන කතා කරන්න අපි සූදානම්. මෙතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුපසන් දවසක්. ආයුබෝවන්.